අයිබෝන් සුබදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද ඔක්තෝබර් මාසයේ 25 වෙනිදා ඉරිදා දවසේ ඔබ විවේකයෙන් ගත කරන ඉරිදා දවසේ අපි නිදහස් සතියන්තේ වීකෙන්ඩ් සන්ෂයින් එක මේ විදිහට මුණ ගැහෙන්නේ. අද දවසෙත් අපි සුපුරුදු විදිහටම ජාතික පුවත්පත් තොරතුරු කාටුන් විතරක් නෙවෙයි අපි කාලීන සාකච්ඡාවකටත් යොමු වෙන්න සූදානම්. මේ සියල්ල අරගෙන අපි සූදානම් බව මතක් කරනවා ආරම්භයේදී. ඒ වගේම ඊයේ දවස පිළිබඳව කතා කරනකොට අපේ රටේ 15 වෙනි කොරෝනා මරණය වාර්තා වුණු දවස විදිහට ඒ දවස හඳුන්වන්න පුළුවන්. දැන් කොරෝනා ආසාදනය වූවන්ගෙන් 15 දෙනෙකු අවාසනාවකට අපේ රටේ මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කොරෝනා ආසාදනය වෙච්ච සම්පූර්ණ පිරිස 7521ක්. දැන් මේ මොහොත වන විටත් රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 3792ක්. ඊයේ දවසට විතරක් වාර්තා වෙච්ච කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 368ක්. අපි දැක්ක පෙරේද දවසේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙනවා 866ක්. ඊයේ දවසට 368 දෙනෙකුත් ආසාදිතයන් බවට තහවුරු වෙලා තිබ්බා. ඒ අතරේ අද ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු අතර ප්‍රධානම තොරතුරක් බවට පත් වෙනවා. දැන් හෙටින් ආරම්භ වෙන මේ සතිය තුලදී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක 5ක් හුදෙකලා කිරීමට නියමිතයි කියලා විශේෂ පුවතක් සටහන් වෙනවා. මෙහි ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. කොහොම වුණත් රජයේ ආරංචි මාර්ගයේ බව තහවුරු කරනවා කියලා තමයි අද දවසේ ජාතික පුවත්පත් සඳහන් කරන්නේ. අපි සූදානම් එහි ඇත්ත නැත්ත පිළිබඳවත් ඔබට කියන්න. ඒ වගේම තවත් බොහෝ තොරතුරු ඉතාමත් ඉක්මනින් ඔබට කියන්න අපි සූදානම් බව මතක් කරනවා. අපි සූදානම් මුලින්ම අද දවසේ පත්තර විස්තර ආරම්භ කරන්න සිළුමිණ පුවත්පතෙන් සිළුමිණ ඉරිදා සංග්‍රහයේ පුවත්පතෙන් ඊට කලින් සිළුමිණට යන්නත් කලින් අපි ලෝක තත්ත්වයටත් පොඩ්ඩක් අවධානය යොමු කළොත් හොඳයි කියලා හිතුණා. දැන් මේ වෙනකොට ලෝකයේ තියෙන තත්ත්වය ගත්තොත් එහෙම මරණ ප්‍රමාණය ලක්ෂ 11ක් සිද්ධ වෙලා තියෙනවා. 11,54,305 දෙනෙක් ලෝකෙම මිය ගිහිල්ලා තියෙනවා. ඊයේ දවසේදී අපි දැක්කා විදේශ මාධ්‍ය වාර්තා පළ කරනවා නුදුරේදීම ඇමරිකාවේ මරණ ප්‍රමාණය ලක්ෂ 5 ඉක්මවයි කියලා. මුළු මහත් ලෝකෙම ලක්ෂ 11ක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කොරෝනා ආසාදනය වූවන් ලක්ෂ 429ක්. දැවන්ත ප්‍රමාණයක් මිලියන 42කට වැඩි පිරිසක් 42 මිලියන 9,17,037 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙලා තියෙන මුළු මහත් ලෝකෙම. ඒ අතරදී සුව වෙච්ච පිරිස මිලියන 31කට අධිකයි. 31 මිලියන 6,59,967 දෙනෙකුට දැන් සුවය ලැබිලා තියෙනවා කොරෝනා ආසාදනය වෙලා. මේ තමයි ලෝක තත්ත්වය. ලෝක තත්ත්වෙත් එක්කම අපි සූදානම් අපේ රටේ ඊයේ දවසේ තොරතුරු මොනවද කියලා බලන්න. අපි අවධානය යොමු කරමු අද දවසේ සිළුමිණ ඉරිදා සංග්‍රහයට. සිළුමිණ ප්‍රධාන සිරස්තලේ නම් වෙන් වෙන්නේ කොරෝනා ව්‍යාප්තියට නෙවෙයි. නමුත් අපි උපසිරස්තල කිහිපයක් තෝරගමු. බ්‍රැන්ඩික්ස් පොකුර උතුරටත් පැතිරෙයි කියලා අද දවසේ සිළුමිණ පුවත්පතේ සිරස්තලයක සටහන් වෙනවා. බ්‍රැන්ඩික්ස් පොකුර උතුරටත් පැතිරෙයි. අපි දැක්කා ඊයේ දවසේදී හුදකලා කරනවා විශේෂයෙන්ම උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශ මේ සම්බන්ධයෙන් අද දවසේ සිළුමිණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ අතර නිරෝධායනයට ලක් වූ පිරිස 30,000 ඉක්මවයි. නිරෝධායනය සිද්ධ කරනකොටත් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන කාරණාව තමයි මේ සියල්ල අර රජයේ වියදමින් සිද්ධ වෙන. අපි රටක් විදිහට ගත්තාම 30,000ක් නිරෝධායනය කරන්න කොපමණ මුදලක් වැය වෙනවද? ඒක ගැනත් ටිකක් අපි හිතන්න ඕනේ. අමිල මලවිසූරිය මේ පුවත ලියන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන සහ ග්‍රහාශ්‍රිත ස්වයං නිරෝධායනය වන පිරිස සිකුරාදා වන විට 30,568ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළා. ඔහු පෙන්වා දුන් පරිදියෙන් පිරිස දිස්ත්‍රික්ක 22කින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස 1781කින් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි වැඩි දුරටත් තොරතුරු සඳහන් කරන්නේ. ඒ අතරදී මේ බලන්න අද දවසේ සිළුමිණ ප්‍රධාන ඡායාරූපයත් මේ කැප්ෂන් එක නැත්නම් සටහන ලියලා තියෙන්නේ කොරෝනා ජීවිතේට මේ තවත් බරක් වෙලා කියන හැඟීමක් එන විදිහට බලන්න. ජීවන බරට තවත් බරක් එක් වෙලා කියලා තමයි මේ සටහන තබලා තියෙන ඡායාරූපයට. ලෝකෙම සිටින්නේ බිහිසුණු කම්පනයක බර දරා ගනිමිනි. කොළඹ මැනින් වෙළඳපොලේ නාට්‍යාමි රැකියාවේ යෙදෙන මේ මිනිසාට අවුව වැස්ස ගැන මෙතෙක් ගාණක් තිබුණේ නැත. එහෙත් පසුගියදා මැනින් මාකට්ටුවේ කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග ඒ තාවකාලික වසා දැමීමට සිදුවිය. ජීවිතය ජීවත් කරවීමට බැරි බර කරගහන මොවුන්ට කොරෝනාව මරු පහරකි. මේ නාට්‍යාමිවරයා දහදිය ගලන වතින් යුතුව නොහුලන බරක් දරා ගනිමින් සෞඛ්‍ය නිලධාරීන්ගේ උණ පරීක්ෂණ යන්ත්‍රයට මුහුණ දෙන මේ සේයාරුව විශේෂයි කියලා අද දවසේ සිළුමිණ පුවත්පත සඳහන් කරන මේ ඡායාරූපය අරන් තියෙන්නේ ඡායාරූප ශිල්පී හිරන්ත ගුණතිලක. ඉතින් බලන්න
දැන් නිදහසේ කිසි දෙයක් කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. කොරෝනා සමාජයේ හැම මට්ටමකටම එකම විදිහට බැට දෙනවා කියලා තමයි අපිට කියන්න නම් වෙන්නේ. බාල තරුණ මහලු ભેදයක් නැහැ. ඒ වගේම ජීවන මට්ටම ගත්තාම ආර්ථිකය ගත්තාම දුප්පත් පොහොසත් ભેදයක් නැහැ කොරෝනාවට. ඒ නිසා අපි හැම දෙනෙක්ම පරිස්සමෙන් ඉන්න ඕන කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඒ අතරේ පොලිස් බල ප්‍රදේශ 44ක නිරෝධායන ඇඳිරි නීතිය කියලා දැන් අබිල මලවිසූරිය ලියන්නේ. දැන් ඊයේ රාත්‍රියේ තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් එකතු වුණා. මේ අනුව මේ සංඛ්‍යාව වැඩි විය යුතුයි. කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිරෝධායන ඇඳිරි නීතිය 23 වෙනි සිකුරාදා වන විට පොලිස් බල ප්‍රදේශ 44ක් තුළ ක්‍රියාත්මක වන බව නීති දිසාභාර නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහත්මයා කිව්වා කියලා අද දවසේ ওই විදිහට සිළුමිණ පුවත්පත කියනවා. ඒ අතරේ සිළුමිණෙන් පස්සේ අපි සතිය අග අරුණ පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. සතිය අග අරුණ ප්‍රධාන සිරස්තලයේ ටිකක් වෙනස්. බලමු. කොරෝනා දෙවැනි රැල්ල පෞද්ගලික සෞඛ්‍ය අංශයේ ජාවාරමක් කියලා අද දවසේ සතිය අග අරුණ පුවත්පත කියනවා. කොරෝනා දෙවැනි රැල්ල පෞද්ගලික සෞඛ්‍ය අංශයේ ජාවාරමක් කියලා තමයි අද දවසේ සතියග අරුණ කියන්නේ. උදේජීව ඒකනායක ලියන මේ පුවත රෝගීන් සංඛ්‍යාව වැඩියෙන් පෙනෙයි. රෝහල් 4කට අවිධිමත්ව පරීක්ෂණ කරන්න දීලා ඇතැම් සාම්පල පොසිටිව් වී දෙවනුව නෙගටිව් වෙලා කියලා මේ සතියග අරුණ පුවත්පත සඳහන් කරනවා. ප්‍රතිඵල වලින් 20%ක් වැරදිලු. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු PCR පරීක්ෂණ පෞද්ගලික රෝහල් වලට වැඩි වශයෙන් යොමු කිරීමේ ජාවාරමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදුවන බවට වාර්තා වෙනවා කියලා බලන්න. ඉතින් කොවිඩ් එකෙනුත් අපේ මිනිස්සු හදන්නේ කිසියම් ආකාරයක ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්න. මේ මනුස්ස ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ. කොවිඩ් පොසිටිව් කියලා මුලින්ම ඊට පස්සේ නෙගටිව් කියලා නැවත වරක් පෙන්නනවා. මේ පරීක්ෂණ වාර්තා අසත්‍යයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා කියලා තමයි සතිය අග අරුණ පුවත්පත කියන්නේ. මේ පුවත ඇත්තනම් අනිවාර්යෙන් මේ පිරිසට දඬුවම් ලබා දෙන්න ඕනේ. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු PCR පරීක්ෂණ පෞද්ගලික රෝහල් වලට වැඩි වශයෙන් යොමු කිරීමේ ජාවාරමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදුවන බවට වාර්තා වෙනවා කියලා තමයි අද සතිය අග අරුණ පුවත්පත කියන්නේ. කොතරම් ඛේද ජනකද මේ කාරණාව. පරීක්ෂණයක්වත් හරියකට කරගන්න මේ අවස්ථාවක් දෙන්නේ නැහැ මේ පිරිස්. ඇතැම් පිරිස් මේ විදිහට කටයුතු කරනවා. ඒ පිරිස් වෙනුවෙන් අදාළ අංශ වලින් විශේෂයෙන්ම අමාත්‍යතුමිය හරි මේ ගැන හොයලා බලලා කටයුතු කරන්න ඕනේ කියන කාරණාව අපි විශේෂයෙන් මතක් කරනවා. ඒ අතරදී මතුගම අගලවත් අගුල් දෙමු හැටි කියලා ඡායාරූපිකුත් එක්ක අද දවසේ සතිය අග අරුණ පුවත්පත වාර්තා කරන පුවතකුත් තියෙනවා. ඒ අතරේ කොවිඩ් පරීක්ෂණ විනාඩි 20න් කළ හැකි යන්ත්‍රයක් කියලා දැන් අර විදියට හොර කරන තැන් අතරේදී COVID-19 පරීක්ෂණ විනාඩි 20න් කළ හැකි යන්ත්‍රයක් කියලා කොවිඩ් රෝගීන් සොයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරේ මේ අද සතිය අග අරුණ පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය මේ පිටකොටුව ගුණසිංහපුර ප්‍රදේශයේ අර බොහෝ වෙලාවට අපි දැකලා තියෙන්නේ ගුණසිංහපුර බස් එකක් එනකන් මගී ජනතාව බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් දැන් මේ පෝලිං හැදිලා මීටරේ දුර පරතරේ තියෙනවද කියලා හිතනවා. මේ ඡායාරූපයට අවධානය යොමු කළොත් ඔබට අපි පෙන්වන්න සූදානම් තව ටික වෙලාවකින් මේ ඡායාරූපයේ තියෙන විදිහට ගුණසිංහපුරේ පරීක්ෂාව සිද්ධ කරන අතරදී මීටරයක පරතරේවත් නැහැ. ඉතින් මේ දේවල් බොහොම වැදගත් සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඊ දවසේ වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍යතුමන් සුදත් සමරවීර මහත්මයා අපිට අදහස් පළ කළා. බොහෝ දේවල් සඳහන් කළා ඊ දවසේ. දැන් එතුමන් දෛනිකව දැනුවත් කරන කොයි ආකාරයෙන්ද අපේ රටේ කොවිඩ් ව්‍යාප්තිය සිද්ධ වෙලා තියෙන පාලනය කරන්න මොනවද අරගෙන තියෙන පියවර අපි සූදානම් බලන්න සුදත් සමරවීර මහත්තයා කිව්ව දේ මොනවද කියලා. යම්කිසි වෙදියකින් තමුන්ගේ ගෙදර COVID-19 ආසාදිතෙක් හිටියා නම් එහෙම නැත්නම් තමුන් COVID-19 ආසාදිතෙක් ආශ්‍රය කළා නම් පහුගිය සති දෙකක තුනක කාලයක් තුළත ඒ වගේම තමුන්ගේ ගෙදර නිරෝධයන්ට ලක් කරලා තිබෙද්දී නම් තමුන් ආවේ මෙතෙන්ට ඒ වගේ අවස්ථාවලදී ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පැවසීම ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගන්න. අපේ තියෙන ඇඳන් ධාරිතාව ඉදිරියේදී අපිට ඉක්මවා ගියොත් රෝග ලක්ෂණ නැති ඒ වගේම අවදානම් සාධක නැති පිරිස රෝහල් නොවන සෞඛ්‍ය මධ්‍යස්ථානවල රඳවල ප්‍රතිකාර කිරීමට අපි කටයුතු කරන්නට අවශ්‍ය වුණොත් ඒ සඳහා සූදානමින් ඉන්නේ. රටේ තියෙන තත්ත්වය සලකලා බලලා තමයි අපි පෞද්ගලික අංශයට ප්‍රතිකාර සඳහා අවස්ථාවක් ලබා දෙනවා නම් ඒ අවස්ථාව ලබා දෙන්නේ.
අර එතුමන් සඳහන් කරපු කාරණාව රටේ තත්ත්වය බලලා පෞද්ගලික අංශයටත් මේ ප්‍රතිකාර කරන්න අවස්ථාව සලසලා දෙනවා කියලා අර වෛද්‍ය අංශ හැම වෙලාවෙම සඳහන් කරන කාරණාව තමයි මේ තවමත් අපේ රටට දරා ගන්න පුළුවන් මට්ටමක තමයි මේ තත්ත්වය තියෙන. හැබැයි දරා ගන්න බැරි වුණොත් හරි සෞඛ්‍ය පහසුකම් වැඩියෙන් අවශ්‍ය වුණොත් එහෙම පෞද්ගලික අංශයටත් ඒ ප්‍රතිකාර ලබා දෙන්න සිද්ධ වෙයි කියන කාරණාව තමයි අපි දන්නේ. හැබැයි මේ දේ වළක්ව ගන්න පුළුවන් ඔබට විතරයි. ඔබ පරිස්සම් වුණොත් ආරක්ෂාකාරී වුණොත් වෙනදට වැඩිය දෙතුන් ගුණයක් ආරක්ෂාකාරී වෙලා විමසිලිමත් වුණොත් මේ තත්ත්ව වළක්ව ගන්න පුළුවන්. ඒ අතරේ අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ටිකක් වෙනස් සිරස්තලයක්. දැන් ඉදිරි සතිය පිළිබඳ කිසියම් ආකාරයක හෝඩුවාවක් ලබා දෙන සිරස්තලයක්. අපි අවධානය යොමු කරමු සිරස්තලයට. sudden spike in COVID-19 in 5 districts government to decide on isolation යනුවෙන් සඳහන් වෙන්නේ. දිස්ත්‍රික්ක 5ක් හුදකලා කරන්න රජය තීරණය කිරීමට සූදානමින් ඉන්නවා කියලා තමයි අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සඳහන් කරන්නේ. මේ ආන්‍යා විපුලසේන ලියන පුවත. The government will decide whether to isolate 5 districts where the spread of COVID-19 has recorded a sudden spike early next week, authoritative sources told the Sunday Observer යනුවෙන් මේ විශේෂම දැන් ඉදිරි එළබෙන සතිය තුළදී මේ COVID-19 වැඩි වශයෙන් ව්‍යාප්ත වුණොත් දිස්ත්‍රික්ක 5ක් හුදකලා කරන්නට නියමිතයි. ඒ අනුව ගම්පහ, කොළඹ, කළුතර, ඒ වගේම ඒ බස්නාහිර පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්ක තුන ගම්පහ, කොළඹ, කළුතර, ඒ වගේම කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කත් මේ විදිහට හුදකලා කරන්නට නියමිතයි කියලා රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සඳහන් කරනවා. මේ රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගන්න තමයි ප්‍රධාන අරමුණ වෙලා තියෙන. අපි දැක්ක දැන් ඊයේ දවසේත් රෝගීන් 300කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. 368 දෙනෙක්. පෙරේදා දවසේ 866ක්. ඉතින් තත්ත්වය ටිකක් බරපතලයි. ඒ හින්දා බොහොම පරිස්සමෙන් අපි වැඩ කටයුතු කරන්න ඕනේ. අතරදී රාජ්‍ය අමාත්‍යතුමන් චන්න ජයසුමන මහත්මයා, මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා කියන කතාවක් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කරනවා. ලංකා ranks 180th in COVID-19 cases per million. මේ ලෝකයේම මිලියන ගණනක් COVID ආසාදිතයන් වාර්තා වෙද්දී ලංකාව 180 වෙනි ස්ථානයේ ස්ථානගත වෙලා තියෙනවා කොවිඩ් රෝගයේ ව්‍යාප්ත වීම අතරින්. නැත්නම් මේ කොවිඩ් ආසාදිතයන් ඉන්න රටවල් අතර 180 වෙනි ස්ථානයේ තමයි අපේ රට ඉන්නේ කියලා. අර සමස්ත ලෝකයක් දිහා බැලුවහම ඉතින් අපේ රට හොඳ තැනක ඉන්නවා. හැබැයි ඉතින් ඒ හොඳකම තවදුරටත් පවත්වගෙන යන්න ඕනේ කියලා අපි විශේෂයෙන්ම සඳහන් කරනවා ඔබට. ඒ අතරදී තවත් තොරතුරු ගණනාවක් අද දවසේ අපි සන්ඩේ මෝර්නිං පුවත්පතට අවධානය යොමු කරන්න පුළුවන්. සන්ඩේ මෝර්නිං පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ PCR පරීක්ෂණ පිළිබඳව. PCR test success rate 70% කියලා වැඩිදුරටත් සඳහන් වෙන්නේ. PCR පරීක්ෂණවල සාර්ථක භාවය 70%ක් වෙලා තියෙනවා කියලා Sunday morning පුවත්පත අද දවසේදී වාර්තා කරනවා. Local lab tests depend on various conditions. Health Ministry මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා විශේෂම දේශීය වශයෙන් පරීක්ෂණ සිද්ධ කරන පරීක්ෂණාගාරවල තත්ත්වය ප්‍රමිතිය නැත්නම් විවිධ හේතු මත වෙනස් වෙන්න පුළුවන්. Positive turning negative could be due to antibodies. මේ ප්‍රතිදේහ නිසා තමයි අර සමහර වෙලාවට කෙනෙක්ගේ පොසිටිව් වෙලා ආපහු නෙගටිව් වෙන්නේ. වෛද්‍යංශය පිළිබඳව සඳහන් කළා කිසියම් ආකාරයක සුළු හෝ ප්‍රතිදේහ ප්‍රතිශතයක් තිබ්බොත් එහෙම නැත්නම් ඔය මේ වෛරස් ප්‍රමාණය සුළු වශයෙන් හරි තිබ්බහම සමහර වෙලාවට පොසිටිව් කියලා රිපෝට් එක එනවා. හැබැයි දෙවෙනි පාර ටෙස්ට් කරනකොට ඒ වෛරස් ප්‍රමාණය සහ මුලින්ම නැති වෙලා නැත්තටම නැති තත්වයකට ඇවිල්ලා දෙවෙනි පරීක්ෂණයේ නෙගටිව් විදිහට දැක ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් සන්ඩේ මෝර්නිං පුවත්පතේ විදිහට සඳහන් කරන්නේ මේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල 70%ක අගයක් අරගෙන තියෙනවා කියන කාරණාව තමයි අද දවසේ සන්ඩේ මෝර්නිං පුවත්පත් සඳහන් කරන්නේ. අපි ඔබට නිතරම කියන්නේ පරිස්සම් වෙන්න, ආරක්ෂාකාරී වෙන්න. අපි අර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කරන්න ඕනේ. මුව ආවරණයක් පළඳින්න, ඒ වගේම මීටරයක දුර පරතරය තියාගන්න, අත් දෙක හැම වෙලාවෙම හොදන්න. අර හොදපු නැති අත්වලින් මූණ, නහසේ, කට, මුඛය මේ දේවල් අල්ලන්න යන්න උත්සාහ කරන්න එපා. ඒ හැම දෙයක්ම කොවිඩ් වසංගතයෙන් අපිව ආරක්ෂා කරයි කියලා වෛද්‍යාංශ පවා සඳහන් කරනවා. අපි සූදානම් විරාමයක් ලබා ගන්න.
ඔබට අවසත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක වෙලාව උදේ දැන් 6:18යි අපි පුවත්පත් බලමින් හිටියේ පත්තර බලමින් හිටියේ අපි සූදානම් ඊළඟට තෝරගන්න අද දවසේ දේශීය පුවත්පත දේශීය පුවත්පතෙත් ප්‍රධාන සිරස්තලය අද දවසේ කොරෝනා පිළිබඳව නෙවෙයි කොරෝනා ගැන අමතක වෙලාද කියලාත් හිතනවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක කොහොම හරි කොරෝනා ගැන අද දවසේ මෙහෙම කතාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා තියෙනවා. කොළඹ වහන තීන්දුවක් නැහැයි කියලා මේ හරිත මහත්තයා කියන කතාවක්. කොළඹ නාගරික පොලිස් බල ප්‍රදේශයේ COVID-19 රෝගීන් බරපතල අවදානමක් එල්ල වී ඇතත් නගරයේ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමට නැත්නම් වසා දැමීමට තීන්දුවක් ගෙන නැතයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා කිව්වා කියලා දවසේ දේශීය පුවත්පත වාර්තා කරන කොළඹ වහන තීන්දුවක් නැහැ කියලා. ඔය අතර දේශීය තවත් කතා කිහිපයක් කියනවා. ඒ තමයි මේ විදේශ යානාවලින් එන ශ්‍රී ලාංකිකයන් නිසා රට අමාරුවේ කියලා අද දවසේ මේ විදිහට දේශීය පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. විදේශගත මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් මෙරටට ගෙනීම අත්හිටුවා තිබියදී වෙනත් රටවලින් ශ්‍රී ලංකාව හරහා ගමන් කරන විදේශීය ගුවන් සේවාවලට අයත් ගුවන් යානා මගින් විදේශගතව සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි රජය පවසනවා කියලා මේ අපේ රටට එන යානා නෙමෙයි අර ට්‍රාන්සිට් යානා කියලා අපි කියන්නේ ඒවා ට්‍රාන්සිට් එකකට එනේවෙන් සමහර වෙලාවට ශ්‍රී ලාංකිකයෝ රට ඇතුළට එනවා කියලා කාරණාවක් තියෙනවා. ඒ පිරිසත් නිරෝධායනයට යොමු කරන්න අදාළ බලධාරීන් පියවර ගනී කියලා අපි හිතනවා. මම හිතන්නේ ඒ විදිහට සිද්ධ වෙන පිළිවෙලකට වැඩේ යනවා කියලා තමයි පාර්ලිමේන්තුවේදී පවා රජය නියෝජනය කරන මැති ඇමතිවරුන් සඳහන් කළේ. ඒ අතරේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ මේ මාසේ පාඩුව කෝටි 400ක් කියලා සඳහන් වෙනවා. කොරෝනා වසංගතය හේතුවෙන් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නිෂ්පාදන අඩාල වීමෙන් මේ මාසය තුළ රුපියල් කෝටි 400ක පමණ ආදායමක් අහිමි වී ඇති බව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කමල් හිමියන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් දමික ප්‍රනාන්දු මහතා දේශයට පැවසුවා කියලා. ඒ කටුනායකට එන්නත් හේතුව මේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ මේ කොවිඩ් පොකුර. ඉතින් මිනුවන්ගොඩ තත්ත්වෙක් කොහොමද? මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ දැන් ආසාදිතයන් කොච්චර විතර ඉන්නවද? ඊ දවසේ විශේෂඥ ඊ වෛද්‍ය අපේ ජයරුවන් බණ්ඩාර මහත්මයා මේ පිළිබඳව සඳහන් කළා. අපි බලමු මොනවද කිව්වේ කියලා. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවක කණ්ඩායම ඔවුන්ගේ නිවෙස් සහ ඔවුන්ගේ නිවෙස් ආශ්‍රිතව ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් පුරා ඒ රෝගීන් පැතිරිලා තිබ්බ හැටි අවබෝධ කරගන්න සහ ඔවුන් හඹා යාමේ හැකියාවක් තිබෙනවා. මාළු මාකට් එකට කවුරු කොහෙන් ආවද කියලා රෝගියෙක් කොහෙන් හරි හම්බ වෙනකම් විස්තර හොයාගන්න බෑ. ඒ නිසා තමයි මිනුවන්ගොඩ පොකුරට වැඩිය මාළු මාකට් එකේ පොකුර විහිදෙච්ච ආකාරයේ නිවැරදිව දිශානතියන් හොයන්න අමාරු වීම තරමක් අවදානම් තත්ත්වයක්. තවමත් සමාජයේ තනින් තන පොකුරු හම්බ වෙන හින්දා ඒ පොකුරු යම්කිසි ආකාරයකට සම්බන්ධ වීමත් තීරණය වෙන හින්දා අපි කළ යුතු දේ තමයි සමාජගත වෙලා කියයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න එක නෙවෙයි අපි කරන්නට ඕනේ. එහෙම වෙන්නේ නැති වෙන්න කටයුතු කරන එක. අමතක කරන්න එපා. රෝගය සමාජගත වුණා කියලා කියන්න වුණොත් ඒක භයානක තත්ත්වයක්. කොතනින් රෝගීන් මතුවේද කියලා කියන්න බැරි වෙයි. කී දෙනෙක් මතුවේද කියලා කියන්න බැරි වෙයි. ICU කීයක් හදන්න වේද කියලා කියන්න බැරි වෙයි. ඒ නිසා ඒ අවදානම මේ රටට උදා වෙන්න දෙන්න එපා. ඒ අවදානම මේ රටට උදා වෙන්න දෙන්න එපා. ඒ වගකීම තියෙන ඔබේ අතේ. අපි දැක්ක ඊයේ දවසේ සමාජ මාධ්‍යවල ඇතැම් වෙලාවට අපේ තරුණ තරුණිය අපේ කොල්ලෝ කෙල්ලෝ මේ දේ ටිකක් විහිළුවකට අරගෙන තිනවා. අර මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මිනුවන්ගොඩ සුපර් ස්ටාර්ස්, එතකොට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පෑලියගොඩ ගෝල් ෆිෂ් ඔය වගේ විවිධ නම් යොදලා මේ කොවිඩ් වසංගතය ඉවරුනහම ක්‍රිකට් මැච් එකක් හරි තියන්න පුළුවන් කියලා මේ පොකුරු ටික එකතු වෙලා අපි දැක්ක සමාජ මාධ්‍යවල දාලා තිනවා. හැබැයි විහිළුවට ගන්න එපා. ඔබේ පවුලේ කොවිඩ් ආසාදිතෙක් හිටියොත් ඔබ නිරෝධායනය වෙන කෙනෙක් නම් ඔබට තේරෙයි මෙහි බරපතලකම ගැන. කොවිඩ් කියන්නේ සැහැල්ලුවට ගන්න ඕන දෙයක් නෙවෙයි කියන කාරණාව මතක් කරනවා. විශේෂයෙන්ම අපි ආරක්ෂාකාරීව ගත කරන්න ඕනේ මේ මොහොත. රටේ තීරණාත්මක මොහොතක්. අපි පරිස්සම් වෙන ප්‍රමාණය අනුව තමයි රටේ අනාගතයේ තීරණය වෙන්නේ. ඒ ගැන ටිකක් අවධානය යොමු කරලා කටයුතු කරමු. අද දවසේ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන් වෙන්නේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අලුත්ම ව්‍යවස්ථාව වසරක් ඇතුළත ඉදිරිපත් කරනවා කියලා සිළුමිණ පුවත්පත සඳහන් කරනවා. නිහාල් පි අබේසිංහ ලියන පුවත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 3/2 බහුතර ඡන්දෙන් සම්මත කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වයේ තබන රටට ඵලදායී අංග සම්පූර්ණ ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත ගෙනීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථා සම්පාදන කමිටුවට උපදෙස් ලබා දී ඇති අතර මේ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ටද ඉකුත් සතියේදී දැනුම් දී ඇත. එක රටක් එක නීතියක් නව ව්‍යවස්ථාවේ පදනම වන අතර ස්ථාවර ඒකීය රටක් ගොඩනැගීම මෙහි අරමුණ වෙයි. ඉකුත් ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක ජනතාවක් තමා වෙත මනාප ලබා දෙන ලද්දේ අරාජිකත්වයේ පිටු දකින නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ කියලා අද සිළුමිණ පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. යතරේ සිළුමිණ පුවත්පතේ සඳහන් කරන තවත් කාරණාවක් 20න් පසු සමගි බලවේගය දෙදරයි කියලා පක්ෂේ 8 දෙනෙක් ආණ්ඩු පක්ෂයට සහාය පළ කළා. එතුමන්ලට හිතාගන්නවත් බැරි විදිහට තමයි මේ දේ සිද්ධ වෙලා තිබ්බේ. භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මේ පුවත ලියන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීමත් සමග එම් පක්ෂය තුළ දැවැන්ත අර්බුදයක් හටගෙන තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගයේ අනාවරණය කළා. මේ අර්බුදකාරී තත්ත්වය හමුවේ සමගි ජන බලවේගයේ නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 දෙනෙකු රජයට සහාය ලබා දීමට කැමැත්ත පළ කර ඇති අතර ඔවුන් රජයේ ප්‍රබල දේශපාලනඥයෙකු සමග සිකුරාදා සාකච්ඡාද පවත්වා තිබෙන බවට වාර්තා වෙනවා කියලා. දැන් නොවැම්බර් 21 ලබන මාස 21 අයවැය එනවා. අයවැයේදී විශේෂයෙන්ම නොවැම්බර් 17 නේද? ඔව් නොවැම්බර් 17 වෙනිදා අයවැය ඉදිරිපත් කරන්න නියමිතයි. නොවැම්බර් 17 වෙනිදා අයවැය ඉදිරිපත් කරන මොහොතේදී රජයට සහාය පළ කරන්න මේ පිරිසක් එකතු වෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයට සහාය දෙන්න මේ පිරිස එනවා කියලා. විපක්ෂයෙන් පහුගිය දවස්වලම ගෙනිච්ච සටන් පාඨයක් තමයි මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලයක් නැහැ. අපි 20 පරාද කරනවා කියන කාරණාව. හැබැයි ඉතින් පාර්ලිමේන්තුවේදී අපි දැක්ක ටිකක් අප්සෙට් වෙලා නැත්නම් අවුල් වෙලා හිටියේ කට්ටිය 8 දෙනෙක්ම ආණ්ඩු පක්ෂයට සහාය දීලා තිබ්බා. අපි දැක්ක පාර්ලිමේන්තුවේ ඒ සභාවාරය අවසන් වෙලා ගමන් කරනකොටත් විපක්ෂ නායකතුමා ඒ වගේ විපක්ෂයේ ප්‍රධාන පෙළේ മന്ത്രിවරුන් මාධ්‍යයට වොයිස් කට් එකක්වත් දෙන්නේ නැතුව තමයි අවසානයේදී පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියේ. ඉතින් ඒ තමයි තත්ත්වය. අපි දේශයට අවධානය යොමු කරමු. දේශීය පුවත්පතේ අද දවසේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේත් මේ පාර්ලිමේන්තු සභාවක් අලුතෙන් එනවා කියන කාරණාව. අලුත් ස්වාධීන කොමිෂන් සමග පාර්ලිමේන්තු සභාවක් එයි. මේ දේශපාලන වාර්තාකරු දේශීය පුවත්පතට ලියන පුවත 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ලබන සතියේ කතානායකවරයා අත්සන් තැබීමෙන් පසු පළමුවෙන්ම පාර්ලිමේන්තු සභාව උසස් නිලතල සඳහා සුදුස්සන් පත් කෙරෙන සභාව. අර කෙටියෙන්ම කිව්වොත් පාර්ලිමේන්තු සභාව කියන්නේ උසස් නිලතල සඳහා සුදුස්සන් පත් කෙරෙන සභාව. පත් කිරීම හා ස්වාධීන කොමිෂන් සභාවලට සමාජිකයන් පත් කිරීම සිදු කෙරෙන බව රජය පවසයි කියලා තොරතුරු වාර්තා වෙනවා. දැන් පහුගිය කාලේ විවිධ කොමිෂන් සභාපත් කළා. ඒ පාර්ලිමේන්තුවේ අර ව්‍යවස්ථාදායක සභාව තමයි මේ පිළිබඳව නම් කළේ. නමුත් දැන් අලුතෙන්ම පාර්ලිමේන්තු සභාව මගින් තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ. දැන්ටමත් පාර්ලිමේන්තු සභාවට සහ ස්වාධීන කොමිෂන් සභාව සඳහා පත් කෙරෙන තැනැත්තන්ගේ නාම ලේඛන සකස් කර තිබෙනවා. මේ අනුව මුලින්ම පත් කෙරෙනු ඇත්තේ අල්ලස් දූෂණ කොමිසම සහ මානව හිමිකම් කොමිසමයි. අනතුරුව නව මැතිවරණ කොමිසම පත් කෙරෙනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයන් ප්‍රමාණය කලින් 3 දෙනා හිටියේ. දැන් අලුත් ව්‍යවස්ථා සංශෝධනයට අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් ගණන 5ක්. අවම වශයෙන් රැස් වෙන 3 දෙනෙක් හිටියහම ඇති කියලා තමයි ව්‍යවස්ථාවට අනුව සඳහන් වෙන්නේ. ඊට අදාළ නව විධිවිධාන ඇතුළත් 20 වෙනි සංශෝධනයේ මැති සභාවෙහි සම්මත වීමත් සමග ගිය සිකුරාදාම නීතිපතිවරයා වෙනත් නීති කැටුම්පත් සම්පාදකවරයා වෙත යොමු කර තිබුණා කියලා වැඩිදුරටත් අද දවසේ දේශීය පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ 20ට අතීසු සමගි ජන බලවේගයේ 8 නිරපයි කියලා දේශත් වාර්තා කරන සමගි ජන බලවේගයේ 8 දෙනාව පක්ෂින් නිරපන්න කටයුතු කරලා තියෙනවායි කියලා එම් පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පස්වරුවේ පැවැති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ තීරණය ගෙන තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට පැවසුවේ 20 වෙනි සංශෝධනයට සහාය දුන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සම්බන්ධයෙන් නීති අනුකූල ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු කණ්ඩායම් විසින් තීරණයක් ගනු ලැබූ බවයි කියලා අද ওই විදිහට දේශීය පුවත්පත සඳහන් කරනවා. ඔය අතරේ 20 ගැන විවිධ අදහස් පළ වෙනවා. තාමත් සමගි ජන බලවේගයේ පැත්තෙන් මහලේකම්තුමන් රංජිත් බද්දුම්බණ්ඩාර මහත්තයා කියනවා 20න් වට කඩා වැටෙනවා කියලා. එතුමන් තවමත් මේ මතේ ඉන්නේ. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සමත වීමත් සමග වත්මන් ආණ්ඩුවේ කඩා වැටීම ආරම්භ වූ බවත් මින් පසු රට ගමන් කරන්නේ ඒකාධිපති පාලනයක් කරා බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බද්දුම්බණ්ඩාර මහතා පැවසුවා කියලා සඳහන් කරන අතරේදී මේ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්තුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහත්මයා මේ වගේ කතාවක් කියනවා. විපක්ෂය පිට ලැබූ 3 වෙනි පරාජයයි කියලා එතුමා කියනවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මැති සභාවේ පරාජය කරන්නට උත්සාහ දැරූ විපක්ෂය ඔවුන් පිට ලැබූ 3 වෙනි පරාජය මේ විදිහට සනිටුහන් වුණා කියලා එතුමන් සඳහන් කරනවා. අර මේ රට කඩා වැටෙනවා කියලා තමයි රංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයා සඳහන් කළේ. හැබැයි ඉතින් අර රට කඩා වැටෙනවා ආණ්ඩුව කඩා වැටෙනවා කියලා මතයක් දැරුවත් අපි දැක්කා විපක්ෂයේ ඉඳපු 8 දෙනෙකුත් ඇවිල්ලා ආණ්ඩුව ශක්තිමත් කරන්න එකතු වුණා. ඉතින් එතුමා ඒ කොයි විදිහට කියනවද දන්නේ නැහැ 20න් රට කඩා වැටෙනවා හෝ 20න් ආණ්ඩුව කඩා වැටෙනවා කියලා. එතුමන්ට තාමත් ඉන්නේ අර පරණ මතයමයි. හැබැයි ඉතින් ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් 20 දැන් සම්මත වෙලා තියෙනවා. ඔය අතරේදී දැන් ආරංචියක් පැතිර යනවා මේ ඇමරිකා රාජ්‍ය ලේකම්තුමන් දෙවයිනට පැමිණෙනවා. ඊයේ දවසේදී අපිට වාර්තා වුණා ඇමරිකා රජයේ නියෝජිතයන් කිහිප දෙනෙකු ඇවිත් තිබ්බා. මේ පිළිබඳ කටයුතු සොයා බලන්න. කොහොම වුණත් අද දේශය කියනවා ශ්‍රී ලංකා රජයේ MCC තීන්දුව පොම්පියෝ විමසයි කියලා ප්‍රශ්නාර්ථ ලකුණක්ද සහිතව තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. අපි වැඩිදුරටත් අවධානය යොමු කරමු. ලබන 28 වෙනිදා කොළඹට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා MCC ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ තීරණය කුමක්දැයි විමසීමට නියමිත බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. ඔහු මෙම විමසීම කරනු ඇත්තේ MCC පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්. මීට අමතරව තවත් ප්‍රධාන කරුණු තුනක් ගැන ඔහු ශ්‍රී ලංකා රජයේ නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ඇමරිකා හමුදා අතර පුහුණු වැඩසටහන් මෙරට ඇමරිකානු ආයෝජන සහ රට තුළ සංහිඳියාව ගොඩනැගීම මෙම සාකච්ඡා සඳහා තේමා වන කරුණු තුනයි කියලා වැඩිදුරටත් සඳහන් වෙනවා. අතරේ ඉන්දියාවේ සහ මාලදිවයිනේ නිල සංචාරයක් සඳහා දකුණු ආසියාවට එන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වෙනිදා කොළඹට පැමිණෙන්නේ පැය කිහිපයක සංචාරයක් වෙනුවෙන්. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමු වීමට නියමිතයි. ඇමරිකාවේ රාජ්‍ය ලේකම් පදවිය දරන මයික් පොම්පියෝ මහතා දිගු කලක් එරට CIA නැත්නම් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරලා තියෙනවා කියලා අද දේශීය පුවත්පත වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. අපි සූදානම් මේ පුවතත් එක්කම කෙටි විරාමයක් ලබාගෙන තවත් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු බොහොමයක් තියෙනවා. ඊට කලින් අපි විරාමයක් ලබා ගමු. ඔබට එකතු වෙන රිටෙන් සන්ෂයින් එක අපි දවසේ ජාතික පුවත්පත් වලට අවධානය යොමු කරමින් හිටියේ. අපි දේශීය පුවත්පත් ඒ වගේම සිළුමිණි පුවත්පත් බැලුවා. අපි දැන් අවධානය යොමු කරමු අද දවසේ සන්ඩේ මෝනින් පුවත්පත වාර්තා කරන තොරතුරු කිහිපයකට. මේ සන්ඩේ මෝනින් පුවත්පත සඳහන් කරන පොල් මිල ගැන. පොල් මිල පාලනය කළා කියලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කිව්වා කියලා අද සන්ඩේ මෝනින් පුවත්පත වාර්තා කරන කොකනට් ප්‍රයිසස් කන්ට්‍රෝල්ඩ් බන්දුල යනුවෙන් තමයි සටහන් වෙන්නේ. මේ පොල් ගෙඩි සමහර කාලවකවානු තිබ්බා. බොහොම අඩුවට ගන්න පුළුවන්. හැබැයි දැන් මේ වෙනකොට ටිකක් ගාන වැඩි වෙලා අර පොල් මනින්නත් ක්‍රමයක් හඳුන්වලා දීලා තිබ්බනේ. ඉතින් කොහොමුණත් අර වට ප්‍රමාණය බලලා තමයි පොල් වල ගාන තීරණය කරන්න කියලා එතුමන් එකවරක් සඳහන් කරලා තිබ්බා. මේ හින්දා සමාජයේ බොහෝ දෙනෙකුත් මේ පිළිබඳව කතා කළා. සමාජ මාධ්‍ය වලින් එතුමාට අනම්මනම් විවිධ දේවල් කිව්වා. කොහොමුණත් දැන් මේ වෙනකොට පොල් මිල පාලනය කළා කියලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඒ ගැන සන්ඩේ මෝනින් පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරේ දෙමළ ජාතික සන්ධානයේ ඉන්දියා අගමැතිතුමන් නරේන්ද්‍ර මෝදි මහත්තයත් එක්ක සාකච්ඡා කරන්න කටයුතු කරනවායි කියලා පහුගිය කාලේ කිව්වා. මේ සාකච්ඡා ටික කාලයකට නවත්තලා දාලා තියෙනවා. ඒ ගැන අද සන්ඩේ මෝනින් පුවත්පත මේ විදිහට ලියන්නේ. TNA Modi dialogue postponed indefinitely යනුවෙන් සිරස්තලයේ යොදමින් සටහන් වෙන්නේ. වැඩිදුරටත් අවධානය යොමු කළොත් එහෙම මේ කතාවේදී කියලා තියෙන දැන් මේ පවතින තත්ත්වයක් එක්ක මේ සාකච්ඡා ටිකක් කල් දාන්න සිද්ධ වෙලා තියෙන කාරණාව. නමුත් නුදුරේදීම ඉන්දියා අග්‍රාමාත්‍යවරයාත් එක්ක දෙමළ ජාතික සන්ධානයේ සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඔය අතරේ කොළඹ මෙගා සංවර්ධන ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ වෙනවා. මේ සඳහා යන වියදම දැන් මේ වෙනකොට ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ. ඒ පිළිබඳව අද සන්ඩේ මෝනින් පුවත්පත මේ විදිහට ලියන්නේ කොළඹ මෙගා ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් cost yet to be finalized යනුවෙන් මේ නාගරික සංවර්ධන අධිකාරිය මේ සඳහා යන සම්පූර්ණ වියදම ගණනය කරමින් පවතිනවා. එය ෆයිනලයිස් කිරීමේ කටයුතු නැත්නම් අවසන් අදියරට පැමිණලා තියෙනවා. ඒ පිළිබඳව ඉතාමත් ඉක්මනින් දැනුම් දෙන්න සූදානම් බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ලබන වසරේදී මේ මෙගා සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන්නට නියමිතයි. ඒ අතරේදී විශේෂයෙන්ම තවත් තොරතුරු ගණනාවක් සන්ඩේ
මෝනිින් පුවත්පත වාර්තා කරන අතරේදී අපි අවධානය යොමු කරමු සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කරන තොරතුරු කිහිපයකට මේ රජය සහ සෞඛ්‍ය අංශ දැන් සෑහෙන කැපවීමකින් කොරෝනා මර්ධනය සිද්ධ කරන අතරේදී PCR පරීක්ෂණ පිළිබඳවත් අපි ඔබට කලින් සඳහන් කළා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම් දීලා තියෙනවා ඉතාමත් ඉක්මනින් මේ පිළිබඳව ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුන්වා දෙන්න නියමිතයි. ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූදානම් කරලා තියන්න කියලා. දැන් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒකට සූදානමින් ඉන්නවා කියන කාරණාව අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සඳහන් කරනවා. ඊයේ දවසේ ජාතික පුවත්පත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබ්බා. Health Ministry gets ready with vaccination against COVID-19. මේ COVID-19 කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන එන්නත සඳහා අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය සූදානම් කරලා තියෙනවා කියලා විශේෂයෙන්ම සඳහන් කරනවා. මේ අතරේදී විශේෂයෙන්ම දැන් බොහෝ දෙනෙකු අර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තිබා. අපි දැක්කා පත්තර ගණනාවක වාර්තා කරලා තිනවා සමගි ජනබලවේගයේ අර ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය සිද්ධ කරපු කාරණාවත් එක්ක එතුමිය ආණ්ඩු පක්ෂයට තමයි සහාය ලබා දුන්නේ. මේ ගැන බොහෝ විවේචනාත්මකව අපි දැක්කා සමගි ජනබලවේගයේ පිරිස් කතා කරනවා. ඒ අතරේදී 20 ගැන විවිධ කතා සඳහන් කරලා තිබ්බා. රංජිත් බන්දුම් බණ්ඩාර මහත්මයා, චන්න ජයසුමන මහත්තයා පිළිතුරු ලබා දීලා තිබ්බා. ඉතින් 20 ගැන දැන් කතා වෙනවා වැඩි. ඊයේ දවසෙත් 20 ගැන ගොඩක් අය කතා කළා. අපි බලමු ඊයේ දවසේ මොනවද මේ විදිහට කතා වුණේ කියලා. මේ ව්‍යවස්ථා සංශෝධනය තුළින් ශක්තිමත් විධායකයක් බිහිවීම තුළ ශක්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය වෙනවා. ඒ ශක්තිමත් රාජ්‍ය සේවය ඔස්සේ අපට මේ රට නිවැරදි දිශාවට කළමනාකරණය කරගෙන යාම සඳහා අවශ්‍ය අවකාශ ලැබෙනවා කියන්නේ. හැබැයි මේ බලය ජනතාව ලබා දීලා තියෙන්නේ ජනතාවට සේවය කිරීමට මිසක අපිට හෝ විධායකයට අවශ්‍ය අපේ දේවල් කරගන්න නෙවෙයි. ඉතින් අපි මේ විශ්වාසය තබා ගන්නවා. ඒ විශ්වාසයට පයින් ගහන ආකාරයට වැඩ නොකළ යුතුයි කියන එක පිළිබඳව අපි රජයක් වශයෙන් ස්ථාවරයක ඉන්නවා. ඉතින් අපි සතුටු වෙනවා පාර්ලිමේන්තුවේ 3/2කට වැඩි ඡන්ද වලින් අපිට මේක සම්මත කරගන්න පුළුවන් වුණා. ඒ නිසා අපි ඉල්ලූ දේ කරන්න ජනතාව සහාය දීලා තියෙනවා. පාර්ලිමේන්තු සහාය දීලා තියෙනවා. දැන් ඉතින් මෙතනින් පස්සේ ආණ්ඩුවට තිබෙන්නේ අපි වරුන්දු ආකාරයට වැඩ කරලා ජනතාවට සේවය කරන්න. සුපුරුදු පරිදි අපේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු එහෙට මෙහෙට විකිනෙන කලාව මෙම සංශෝධනය සම්මත වීම තුලනුත් පෙන්눔 කරා. ඒ විතරක් නෙමෙයි මට කියන්නේ ඩීල් කියලා. මූල්‍ය ඩීල් එකක් විතරක් නෙවෙයි යම් ප්‍රේමණීය ඩීල් එකකුත් මේකේ තියෙනවා. අපේ පහුගිය මැතිවරණ ව්‍යාපාරයේදීත් රටට කිව්වා සජිත් ප්‍රේමදාසලාට ගහන කතරෙන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ 3/2 හදලා දෙනවා කියලා. ඒක දැන් ඇස් මන අපිට ඔප්පු වී තිබෙනවා. ඒ නිසා එදා අපි කිව්වා ඔච්චර හිත අවුලක් වෙන්නේ නැහැ. කවුරු හරි එහෙට කතරයක් ගහනවා නම් අනිත් පැත්තටම කතරේ ගහන්නේ හොඳයි කියලා. ආලුත් ව්‍යවස්ථාවක් ගේනකම් වත් මේ 19 යටතේ රටක් පාලනය කරන්න බෑ. පාලනය කරනවා නෙවෙයි ඒක ලොකු අවුල් සහගත තත්ත්වයක් එතන තියෙන්නේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය කරන්න අවශ්‍ය කටයුතු ටික කරේ. 20 වෙනි සංශෝධනයේ රටට හිත කරයි කියන එක මුළු රටේ ජනතාවම අනුමත කරා. සමත වූ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාවද මෙලෙස අදහස් දැක්වුවා. ජනාධිපතිතුමාට සහයෝගය දුන්නට වැඩ කරන්න ඉඩක් තිබුණේ නැහැ. දැන් විශ්ව සම්මත වුණාම වැඩ කරගන්න ඉඩ තියෙනවා ජනතාවට. ඒක නිසා අපි බොහොම සන්තෝෂයි. 69 ලක්ෂයක් ජනතාවගේ පැටුම් ඉතුවීමක් හැටියට මම දකිනවා ජනාධිපතිතුමාට හොඳ ස්ථාවර වැඩපිළිවෙලක් කරලා රට දියුණු කරන්න වැඩසටහනක් කරන්න පුළුවන් අවස්ථාවක් මේක. අපේ සතුට ප්‍රකාශ කර සිටිනවා. ඒ තමයි ජනතාවගේ අදහස්. මැති ඇමතිවරුත් අදහස් පළ කළා. മന്ത്രിවරුනුත් විවිධ කතා කිව්වා. අර රටට ඇත්තටම ආදරේ රටේ ජීවත් වෙන මිනිස්සුද මැති ඇමතිවරුද? අපි දන්නවනේ කවුද වැඩිම ආදරේ කියලා. රටේ ජනතාව තමයි රටක් සංවර්ධනය වෙනවට කැමති. ඉතින් කොහොම වුණත් දැන් ওই 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක කියවෙන කතාවක් තමයි අලුත් ව්‍යවස්ථාව. අලුත් ව්‍යවස්ථාව මේ කෙටුම්පත මාස 6කින් ගේන්න කියලා අද දවසේ දේශීය පුවත්පත ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. මේ නව ව්‍යවස්ථා කෙටුම්පත 6 මාසයකින් කියලා මේ සිරස්තලය යොදලා තියෙන්නේ. මේ වන විට කෙටුම්පත් කිරීම ආරම්භ කර තිබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපත මාස 6ක කාලයක් තුළ නිමකොට තමා වෙත ලැබීමට සලස්වන්නේයි ජනාධිපතිවරයා ව්‍යවස්ථා සම්පාදන මේ කෙටුම්පත් කමිටුවට දැනුම් දීලා තියෙනවා කියලා විශේෂයෙන් සඳහන් කරනවා. එලෙස ලැබෙන කෙටුම්පත දවල පත්‍රිකාවක් ලෙස දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කොට තවත් මාස 6ක කාලයක් ඒ සංවාදයට ලක් කිරීමට නියමිත බව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සංවාදය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල මෙන්ම ඒ ගැන උනන්දුවක් දක්වන බාහිර පාර්ශවවලට ආරාධනා කෙරේ. නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කමිටු කාර්යාලය දැනට බණ්ඩාරනායක සමාන්තර ශාලාවේ පිහිටුවා ඇත. එම කමිටු අලුත් ව්‍යවස්ථාව සඳහා දැනටමත් රටේ මහ ජනතාවගෙන් යෝජනා කැඳවා තිබේ. ව්‍යවස්ථා නීතිය පිළිබඳ ප්‍රවීණයෙක් වන ජනාධිපති
අධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම කමිටුවේ ප්‍රධානත්වය දරයි කියලා වැඩිදුරටත් අද දවසේ දේශීය පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඔය අතරේ ඉහළ උසාවි විනිසුරු පදවි ගණන වැඩි කරයි කියලා අද දවසේ මේ විදිහට ලියනවා. දැන් 20 වෙනි සංශෝධනයත් එක්කම ලැබිච්ච වරප්‍රසාදයක් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභ්‍යර්ථන අධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව ඉහළ දැමීමට තීන්දුව කර තිබේ කියලා අද ওই විදිහට දේශීය පුවත්පත කියනවා. යනෝ මෙතෙක් අග විනිසුරුතුමන් ප්‍රමුඛ විනිසුරුවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 16 දක්වා ඉහළ නංවා ඇත. එසේම මෙතෙක් අභ්‍යර්ථන අධිකරණයේ සභාපති විනිසුරුයා සමග විනිසුරුවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත වූ විනිසුරු මඩුල්ල 19 දක්වා ඉහළ නංවා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 119 සහ 137 වගන්ති සංශෝධනය කරමින් මේ තීරණය ගත්තා. ඉතින් මේ නිසා ඉතාමත් ඉක්මනින් අධිකරණ පද්ධතිය තුළ නඩු විසඳීමේ හැකියාව පවතිනවා කියලා තමයි නීති විශාරදයන් පවා සඳහන් කරන්නේ. ඔය අතරේ පූජ්‍ය අල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ සඳහන් කරපු කාරණාවක් අද දේශයේ මේ විදියට වාර්තා කරනවා. FCIDN බැටකෑ අයට වෙනම සහන සලසන්න කියලා. FCIDN බැටකාපු අයට වෙනමම සහන සලසන්න කියලා උන්වහන්සේ විශේෂයෙන්ම ඉල්ලලා තියෙනවා. හිටපු අගමැතිවරයා එසේ ප්‍රකාශ කළද මේ උන්වහන්සේ සඳහන් කරන කාරණාව යහපාලන රජය විසින් පිහිටුවන ලද FCID නැත්නම් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය ස්ථාපිත කළ ගැසට් පත්‍රයේ නීත්‍යානුකූල නොවන බව එම රජය අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාම ප්‍රකාශ කර ඇති බව දේශීය සුරැකීමේ ජාතික ව්‍යාපාරි සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේ කියන විදියට හිටපු අගමැතිවරයා එසේ ප්‍රකාශ කළත් FCID මගින් ගත් ක්‍රියාමාර්ග නිසා මේ රට රාජ්‍ය සේවයේ ප්‍රධානියා වූ ජනාධිපති ලේකම්වරයාගේ සිට රාජ්‍ය නිලධාරීන් 100 ගණනක් පීඩාවට පත් වූහ. ඇතැමුන් බන්ධනාගාරගත වූ අතර ඇතැම් අයගේ රැකියා පවා අහිමි විය. ඇතැම් පවුල්වල දූ දරුවන්ගේ ආවාහ විවාහ පවා කඩාකප්පල් වූයේ FCID මගින් දෙමව්පියන් හොරුන් ලෙස හංවඩු ගැසීම නිසා බව උන්වහන්සේ පැවසූහ. එනිසා FCID නීති විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව වහා විමර්ශනය කොට පීඩාවට පත් වූවන්ට සහන සැලසිය යුතු බව උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළා. ඒ වගේම උන්වහන්සේ තවදුරටත් කියනවා FCIDන් විපතට පත් වූ පිරිසට සහන සැලසීම වර්තමාන ආණ්ඩුව ප්‍රමාද කිරීම පිළිබඳ තමන් වහන්සේ දැඩි කනගාටුවට පත් වී සිටින බවද ප්‍රකාශ කළහ කියලා වැඩි දුරටත් තොරතුරු වාර්තා කරනවා. අද දේශීය පුවත්පතයි ඒ ගැන ওই විදිහට සඳහන් කරන්නේ. ඒ අතරේ අපි අද දවසේ සිළුමිණ පුවත්පත වාර්තා කරපු තවත් පුවතකට අවධානය යොමු කරමු. මේ විශේෂයෙන්ම මදුෂ් සම්බන්ධයෙන් කාරණාවක් අපි දැක්කා. වෙඩි හුවමාරුවක් අතරතුර මදුෂ් වෙඩි වැදිලා මිය ගියා. මදුෂ්ගේ කෝටි 100ක් වෙනත් අයගේ ගිණුම් වල කියලා අද සිළුමිණ පුවත්පත සඳහන් කරනවා. තාරක වික්‍රමසේකර ලියන පුවත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මකඳුරේ මදුෂ්ට අයත් දුබායි සිටියේදී විවිධ ජාවාරම් මගින් නිපැවූ රුපියල් කෝටි 100කට ආසන්න මුදල් වෙනත් 7 දෙනෙකුගේ ගිණුම් වලට යොමු කර ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබෙමින් තිබෙන බව පැවසෙනවා. ඒ මුදල් ලබාගත් හා ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධව මේ වන විටත් අනාවරණය කරගෙන ඇති බවත් ඉදිරියේදී සම්බන්ධව සිදු කරන විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. කප්පම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් වලින් ඔහු මිලටගත් වාහන රැසක් මෙරට විවිධ පුද්ගලයන් 9 දෙනෙකුගේ නම් වලින් ලියාපදිංචි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද මේ වන විටත් විමර්ශන සිදු කරනු ලබන බවත් ප්‍රකාශ කරනවා කියලා අද දවසේ ওই විදිහට සඳහන් කරනවා සිළුමිණ පුවත්පතට. මදුෂ් ඉපදුනේ ඔය මදුෂ්ගේ ගම්පලාත ගතාරේ ප්‍රදේශයේ. ගතාරේ ඉඳපු මදුෂ් අර විවාහ වෙලා තමයි මාකඳුර ප්‍රදේශයට එන්නේ. ඇවිල්ලා අර යතුරු පැදි අලුත් වැඩියා කරන නැත්නම් ගරාජ් එකක් දාගන්න කොට ඇති වෙන ප්‍රශ්නයක් හින්දා තමයි මදුෂ් පළමුවෙනි වරට ඝාතනයක් සිද්ධ කරන්නේ. තමුන්ගේ අර බිරිඳ පියාගෙන් නැත්නම් මාමණ්ඩියගෙන් ඇහුවාම මොනවද කරන්න කියලා ඒ වෙලාවේ වැරදි පූර්වාදර්ශයක් දීලා මේ ඝාතනය කරන්න කියලා උපදෙස් දෙන්නේ මාමණ්ඩිය කියලා තමයි. මීට පෙර අපේ දේශබන්දු තෙන්නකෝන් මහත්තයත් එක්ක පවත්වපු සාකච්ඡාවකදී අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් මදුෂ්ගේ ජීවිත කතාවම දන්නවා. එතුමන් කියපු කාරණා අනුව තමයි අපි ඔබට මේ ගැන කියන්නේ. මේ වැරදි පූර්වාදර්ශයක් හින්දා
එදා තමා මදුෂ් මේ විදිහට වැරදි පාරේ යන්න පටන් ගත්තේ. එහෙම ගිහිල්ලා කෝටි ගණනක මුදල් අයථා විදිහට උපයලා තියෙනවා. මද්‍රව්‍ය ජාවාරම් සිද්ධ කළා. අපේ රටේ දහසකුත් එකක් තරුණ පිරිස්ගේ ජීවිත අපි කියුත් අනාථ කළා තමයි මේ සල්ලි හම්බ කරලා තියෙන්නේ. ඉතින් ඒ සල්ලිත් විවිධ පුද්ගලයන්ට විවිධ පාර්ශවවලට බෙදලා දීලා තියෙනවා කියලා තමයි ওই විදිහට තොරතුරු වාර්තා වෙන්නේ. අතරේ සිළුමිණ පුවත්පත අද දවසේ ලියන තවත් පුවතකට අවධානය යොමු කරමු. මේ එක්සත් ජාතීන්ගේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමන් ඊයේ දවසේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ සංගමය ඇමතුවා. ඒ අවස්ථාවේදී කියපු කතාවක් මේ විදිහට සිළුමිණ ලියනවා. එක්සත් ජාතීන්ට වසර 75යි අගමැතිගෙන් සුබ පැතුම් කියලා මේ ඡායාරූපයකුත් එක්ක අගමැතිතුමන්ගේ වාර්තා කරන්නේ. ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කර ගනිමින් ජාත්‍යන්තර සහයෝගිතාව වෙනුවෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔක්තෝබර් 24 වෙනිදාට වසර 75ක් සපිරේ. දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානයේ ලෝක සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් වසර 1945 ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයේ ශ්‍රී ලංකාවට හිමි වුණේ 1955 දෙසැම්බර් 14 වෙනිදා. වර්තමානයේ රටවල් 193ක් සමාජිකත්වයේ දරන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මට්ටම දියුණු කර ගැනීම, ආර්ථික සමාජීය දියුණුව, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු විෂයන් සම්බන්ධයෙන් ලැබුණු දායකත්වයේ සුවිශේෂයි කියලා අගමැතිතුමන් එහිදී සඳහන් කළා කියලා අද දවසේ සිළුමිණ පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරදී අපිට පුළුවන් අද සතිය ගාරුණු පුවත්පතේ තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අපි ඔබට කොරෝනා මර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර සඳහන් කළා. ඒ අතරේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණාට පස්සේ නැත්තම් දැන් සම්මත වෙලා තියෙන්නේ, සම්මත වෙලා ඒ නීතියක් බවට පත් වෙන කතානායකතුමන් නිල වශයෙන් අත්සන් තැබීමෙන් පසු ලබන සතියේ එතුමන් අත්සන් තබන්න නියමිතයි. මේ අත්සන් තැබුවට පස්සේ ව්‍යවස්ථාදායක සභාව හා මැතිවරණ කොමිසම හා පොලිස් කොමිසම වෙනස් වෙනවා කියලා අද සතිය ගාරුණු පුවත්පත ওই විදිහට ලියනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා තිබූ ව්‍යවස්ථාදායක සභාව, මැතිවරණ කොමිසම, ජාතික පොලිස් කොමිසම ආදී ආයතනවල බලය පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්දයාපා අබේවර්ධන අත්සන් තැබීමෙන් පසුව අහෝසි වන බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරිකේ ජයතිලක මහත්තයා පැවසුවා කියලා වැඩි දුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ අපි අද දවසේ තෝරගන්න අවසන් ප්‍රවෘත්තිය යාපනයේ තල් අරක්කු හා රා විදේශීය වෙළඳපළට ඒක නම් ටිකක් හොඳ කාරණාවක්. අර සාමාන්‍යයෙන් රටක් විදිහට අරක්කු රා නිෂ්පාදනයේ දේශීය පරිභෝජනයට යොදාගත්තොත් ඒක අර දේශීය ජනතාවගේ අයහපත වෙනුවෙන් හේතු වෙනවා කියලා බොහෝ දෙනෙක් කියන්න පුළුවන්. හැබැයි දැන් මේව හදලා එක්ස්පෝර්ට් කරන්න නැත්නම් අපනයනය කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳයි. යාපනයේ තල් අරක්කු හා රා විදේශ වෙළඳපොළට කියලා අද ඔය විදිහට සිරස්තලයකුත් එක්ක ලියන්නේ. විශේෂයෙන්ම යාපනයේ නිෂ්පාදනය කරන තල් අරක්කු සහ තල් රා ජාත්‍යන්තර වෙළඳපොලේ ප්‍රචලිත කිරීමට පොල් කිතුල් රා සහ තල් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් ආයෝජනයක් මත මෙම වැඩපිළිවෙල සිදු කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා තල් රා අරක්කුවල ගුණාත්මක භාවය වැඩි කිරීමේ තාක්ෂණය උතුරේ තල් නිෂ්පාදකයන් වෙත ලබා දීමට තීරණය කර ඇත. මෙහිදී තල් රා කර්මාන්තයට පනවා ඇති බදු සංශෝධනය කිරීමටද යෝජනා වී තිබේ. දකුණේ ක්‍රියාත්මක පොල් රා කර්මාන්තයට පනවා ඇති බදු තල් රා කර්මාන්තයටද පැනවීම අසාධාරණ බව උතුරේ රා කර්මාන්ත සමුපකාර සමිතිය අමාත්‍යාංශයට දැනුම් දීලා තිනවා. ඒ නිසා මේ තීරණය ගත්තා කියලා විශේෂයෙන්ම සඳහන් කරන. දැන් පිට රටවලට එහෙම ගියොත් එහෙම අපිට චීනය, ජපානයට ගියොත් එහෙම සකේ, සෝජු ඔය වගේ දේවල් හම්බ වෙනවා. ඒ රටවල දේශීය නිෂ්පාදන. ඉතින් ඒවා අපනයනයක් කරනවා. අපේ රටවලටත් එනවා. ඉතින් අපේ රටෙත් මේ වගේ අපනයන සිද්ධ කරලා ජාතික ආදායම් වැඩි කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. අපි සූදානම් කෙටි විරාමයක් ලබා සංචයින් එක්ක අපි අද දවසේ පත්තර බැලුව කාටුන් බලන්න සූදානම් වෙන්නේ. අපි මුලින්ම තෝරගන්නේ අද දවසේ සති අග අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ. බලමු මේ දේශපාලකතුමත් එක්ක කතා කරන්නේ මොනවද කියලා. පාස්කු ප්‍රහාරය ගැන සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කරන්න යනවලු කියලා ඔන්න දැන් එක්කෙනෙක් කියනවා. අනිත් එක්කෙනා කියනවා මේ උන්ද බදුර්දීන්ගේ බිරිය දීපු උත්තරේම දේවිද සර්. මේ සර් කියනවා පාස්කු ප්‍රහාරය ගැන සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කරන්න යනවලු කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා උන් දැත් බදුර්දීන්ගේ බිරිය දීපු උත්තරේම දේවිද සර්. අර මහත්තයා ගෙදර නැහැ, ගෙදර ආවේ නැහැ කියන උත්තරේම දෙයිද කියලා අහනවා සහරාන්ගේ බිරිඳ.
යතරේ සතියාග අරුණ පුවත්පතේ තවත් කාටුනයක් මේ හසන්ත විජේනායක අඳින බලන්න මේ ඉන්නේ කවුද කියලා. සමගි ජන බලවේගයේ ටෙලිෆෝන් එකත් තියෙනවා. ටෙලිෆෝන් එකේ හැබැයි රිසීවර් එක තියෙන සජිත් මහත්තයා ගාව ටෙලිෆෝන් එක අරගෙන යනවා දෙන්නේ. කවුද මේ දෙන්න? එක්කෙනෙක් අඳුර ගන්න පුළුවන් අර ඩයනගමගේ මහත්මිය වගේ අර පැදුරත් අරගෙන මල්ලත් අරගෙන යනවා. දැන් සමගි ජන බලවේගයෙන් අයින් වෙලා යනවා කියලා තමයි එතුමිය මේ ස්වාධීන වෙනවා කියලා තමයි අපිට ආරංචි. කොහොම වුණත් මේ ටෙලිෆෝන් එක අරගෙන යන්නේ කවුද? ෆයිසල් කාසිම් මහත්තයා වගේ කෙනෙක්ද? කොහමරි ওই ඡන්දි දීපු තව මහත්තයා තමයි ওই විදිහට යන්නේ. සජිත් මහත්තයා ඔළුව කහ කහ බලන් ඉන්නවා. මේ මොකද දෙයියනේ මේ උනේ කියලා රිසීවර් එකත් අතේ තියාගෙන. යතර දේශීය පුවත්පතේ අසංග ඉන්දුනිල්ගේ සොරි සර් කාටුනේ අපි ඊළඟට තෝරගන්නේ. බලන්න මේ සොරිසර් කාටුන් ඉන්න කවුද කියලා. කලින් සිංහයෝ වගේ විරුද්ධ වෙලා පස්සේ පූස් පැටව් වගේ අත උස්සපු සමහර මෑන්ස්ලා කොහොමද සෑර් දැන් අපිට මූණ දෙන්නේ? ඒකටනේ බම් මාස්ක් තියෙන්නේ කියලා ඔන්න දැන් කියනවා. කලින් සිංහයෝ වගේ විරුද්ධ වෙලා පස්සේ පූස් පැටව් වගේ අත උස්සපු සමහර මෑන්ස්ලා කොහොමද සෑර් අපිට මූණ දෙන්නේ කියනකොට ඒකටනේ බං මාස්ක් තියෙන්නේ කියලා සමහර ආණ්ඩු පක්ෂ කට්ටියත් විරුද්ධ වෙලා හිටියා විශ්සට. හැබැයි ඒ කට්ටිය නම් පක්ෂ වෙලා ඡන්දෙ දුන්නා. ගියේ නැත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා විතරයි. හැබැයි විපක්ෂ කට්ටිය සිංහයෝ වගේ කෑ ගැහුවා. ඒ කට්ටියත් ඔන්න පක්ෂ වෙලා තිබ්බා. ඒ අතරිනුත් එක മന്ത്രിතුමෙක් දැන් ඔය 20ට පක්ෂ වෙන්නේ නැතුව 20 තියෙන ද්විත්ව පුරස්භාවය සම්බන්ධ වගන්තියට විමසපු ඡන්දෙදි පක්ෂ වුණා. ඉතින් ඕක තමයි තත්ත්වේ. යතර දේශීය පුවත්පතේ අසංග ඉන්දුනිල්ගේ හිඩැස කාටුනේ මේ බලන්න මේ කවුද ඉන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමයි පිටිපස්සේ ඉඳන් ඉන්නවා මේ අගමැතිතුමා. අගමැතිතුමා ඉන්නේ මොකක් හරි මල්ලක් උඩ මේ ජනතාවගේ කතිර මල්ල ඡන්ද මල්ල උඩ ඉඳගෙන තමයි ඔන්න දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඔළුවක් දාන්න යනවා මූණක් දාන්න යනවා. මේ ජේ.ආර් මහත්තයාගේ ඔළුව වගේ තමයි මේ දාන්න යන්නේ. අලුතෙන් ව්‍යවස්ථාවක් හදන හින්දාද දන්නෙත් නෑ. නැත්තම් ඔය දැන් මේ දෙවෙනි ජනරාජ්‍ය ව්‍යවස්ථාවනේ 78 තියෙන 78 ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයේ අලුතින් ඇවිල්ලා හින්දා ඔය අලුත් ඔළුවක් දානවා වගේ අපිට පේන්නේ අගමැතිතුමා තමයි හැබැයි ඒක කරන්නේ. මේ දේශීය පුවත්පතේ තවත් කාටුනයක් අසංග ඉන්දුනිල් අඳින බලන්න මේ දේශපාලකතුමන්ලගේ ඇස් බැඳලා හැබැයි බැඳකට මේ ඇස් දෙක පේනවා වගේ තමයි අපිට පේන්නේ. තරාදියේ දෙපැත්තේ බැලන්ස්ලා ඉන්නේ කවුද බලන්න පොලිසියයි අපරාධකාරයෝ තමයි දෙපැත්තේ ඉන්නේ. නීතියේ දෙවඟන කියන තැන වෙනස් කළා. ඔන්න දැන් නීතියේ മന്ത്രിවරයෙක් වගේ අපිට පේන්නේ. එක පැත්තකින් කඩුවකින් උස්සගෙන අනිත් පැත්තෙන් තරාදියකුත් තියෙනවා. තරාදියේ දෙපැත්තේ බැලන්ස් කරන්නේ අපරාධකාරයෝයි මේ පොලිසිය කට්ටියයි. ඒ කියන්නේ නීතියයි අපරාධකාරයෝයි බැලන්ස් කරන්නද හදන්නේ. එහෙම බැලන්ස් කළා නම් වැඩේ කරගෙන යන්න බැරි වෙයි. මේ බලන්න මේ අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කාටුනේ මේ තොවිල අද්ද කොහෙද බලන්නකෝ. අර මේ කියමනක් තියෙනවා නටපු තොවිලකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කියලා. පහුගිය කාලේ අපි දැක්ක තොවිල් නටනවා. හැබැයි අන්තිමේදී බෙරේ පළුවකුත් නැතුව අන්තිමට යකත් බය වෙලා දුවනවා ආතුරයා රෙද්දකුත් පෙරෝගෙන මේ පැදුරක ඉන්නවා වගේ තමයි අපිට පේන්නේ. මේ තොවිල් නටලා තියෙන්නේ කවුද කියලා බලන්නකෝ. අපිට පේන විදියට මේ සම්බන්ධන් මහත්තයා ඉන්නවා. රවුෆ් හකීම් මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. අනුර කුමාර දිසානායක මහත්තයා වගේ කෙනෙකුයි සජිත් මහත්තයා වගේ කෙනෙකුයි ඉන්නවා. බෙරවල පළු ටිකක් නැහැ. නටපු තොවිලකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ කියලා තමයි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට ඔය විදිහට ඇඳලා තියෙන්නේ කාටුනේ. මේ සිම්පල් මෑන් ඉඩික්ලින් කාටුනේ සිළුමිණ පුවත්පතේ තිරේ පිටිපස්සේ ඉඳගෙන බැසිල් මහත්තයාගේ වැඩ දැක්කද කියලා රතු සහෝදරයෙක්ද කොහෙද අහනවා. රතු කමිසකුයි කළු කලිසමකුයි ඇඳලා මේ සාමාන්‍ය මිනිස්සෙකුත් ඉන්නවා. තිරේ පිටිපස්සේ ඉඳගෙන බැසිල් මහත්තයාගේ වැඩ දැක්කද කියලා. බැසිල් මහත්තයා තමයි ජාතික සංවිධායකතුමන්. ඒ වගේම එතුමා තමයි මේ ගොඩක් ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ. ඉතින් එතුමාගේ වැඩ දැක්කද කියලා තමයි ඔය අහන්නේ. යතරේ සිළුමිණ පුවත්පතේ අද දවසේ කාටුනය මේ බලන්න ඉඩික්ලික් කාටුනේ මේ සමගි ජන බලවේගයේ පොහොට්ටුව දැන් ජනතාවගේ කරමතින් ගිහිල්ලා උඩටම ගිහිල්ලා පොහොට්ටුව ඔය විදිහට ලස්සන්ට උඩට වෙලා තියෙනවා. හැබැයි ඉතින් සමගි ජන බලවේගයේ සජිත් මහත්තයා වගේ කෙනෙක්ද කොහෙද එක කකුලක ටෙලිෆෝන් එකක් එල්ලලා අනෙක් කකුලේ 19ක් එල්ලලා මේ කන්දෙන් පල්ලෙහාට දාලා වගේ තමයි අපිට පේන්නේ. දැන් ඉතින් එතුමාලා කන්දෙන් පල්ලෙහාට වැටිලා තියෙන්නේ. කකුලේ තව බරටත් ටෙලිෆෝන් එකකුත් එල්ලලා 19ක් එල්ලලා තියෙනවා වගේ අපිට පේන්නේ. මේ බලන්න මේ සන්ඩේ මෝනිං පුවත්පතේ කාටුනේ අද දවසේදී මේ
ජනාධිපතිතුමා වගේ කෙනෙක් අපිට පේන්නේ පළසක් කෙලනවා ඩුවල් සිටිසන්ස් කියලා මේ දිත්ත පුරවැසි භාවය සම්බන්ධයෙන් වගන්තිය පාර්ලිමේන්තුවේදී සම්මත වුණා one country one law එක රටක් එක නීතියක් කියන මේ රතු පළස එළනවා මෙහෙම එලන්නේ විශේෂයෙන්ම අර දිත්ත පුරවැසි භාවයත් පැත්තකින් තියාගෙන කියලා තමයි අද දවසේ ওই විදිහට සන්ඩේ මෝනිං පුවත්පත සඳහන් කරන හැබැයි ඉතින් නීති තර්ක ගෙනාවා බොහෝ දේශපාලනඥයන් සඳහන් කළා වෙනත් රටක පුරවැසියෙක් වුණත් ශ්‍රී ලාංකිකයෙක් වුණත් අර දිත්ත පුරවැසි භාවය තිබ්බට ඒ රටේ කෙනෙක් කියලා තමයි අර උඩම ඉන්නවා සාටකයක් දාගත්ත කෙනෙක් අපිට ඒ කාටුනේ බලාගන්න තිබ්බ සාටකයක් දාගත්ත කෙනෙක් කවුද බැසිල් මහත්තයද කියලා තමයි අපිට අහන්න තියෙන කොහොමුණත් දිත්ත පුරවැසි භාවය එක පැත්තකින් තියෙනකොට මේ එක රටක් එක නීතියක් රතු පළස එළනවා ජනාධිපතිතුමන් බැසිල් මහත්තයට පාර්ලිමේන්තුවේ එන්නවද්ද කොහොමුණත් අද දවසේ කාටුනේ ඇඳලා තියෙන්නේ ඒ විදිහට අපි සූදානම් මේ විදිහට කාටුන් අවසන් කරන්න අද දවසේ ජාතික පුවත්පත්වල ඇඳලා තියෙන කාටුන් ඔන්න ඔය වගේ ඔබනාටත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක්ක අද ඉරිදා දවස ඔක්තෝබර් මාසේ 25 වෙනිදා අපි පුවත්පත් තොරතුරු බැලුවා පත්තර විස්තර බැලුවා කාටුන් බැලුවා අපි සූදානම් සාකච්ඡාවකට යමු වෙන දැන් විශේෂයෙන් මේ දිනවල බොහෝ දෙනෙක් කොරෝනා ගැන බයෙන් ඉන්නේ බය වෙන්න ඕනේ බය නොවි අපිට රෝගයක් වළක්ව ගන්න හැකියාවක් නැහැ කොහොමුණත් කොරෝනා අපේ ඇඟට ආසාදනය වෙන එක වළක්ව ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා අපේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න ඕනේ. අපේ දැන් වෙදකම ගත්තහමත් නැත්නම් මේ සෞඛ්‍ය අංශ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ගත්තහමත් දේශීය සහ බටහිර කියලා අපේ රටේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම දෙකක් තියෙනවනේ. අතරින් දැන් දේශීය වෙදකමේ හෙළ වෙදකමේ වැඩිපුරම අවධානය යොමු කරන්නේ මේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න. අපි අද දවසේ කතා කරන්න සූදානම් කොහොමද අපි මේ කොරෝනා මර්ධනය කරගන්න නැත්නම් කොරෝනා ව්‍යාප්ත වෙන එක පාලනය කරගන්න අපේ සිංහල හෙළෝස් වලින් කිසියම් ආකාරයක ශක්තියක් ලබා ගන්න කොහොමද නැත්නම් ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා අපි මැදිරියට ආරාධනා කළේ ඒ පිළිබඳව කතා කරන්න කැලණි විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කාය චිකිත්සා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චිත්‍රමාලා දිසානායක මහත්මියට ඔබතුමීට සුබ උදෑසන. සුබ උදෑසන. චිත්‍රමාලා මහත්මිය අර දැන් ආරම්භය කිව්වා වගේම අර සිංහල වෙදකමේ වැඩිපුරම තියෙන්නේ අර රෝගයක් අපේ ඇඟට එන්නේ නැතුව වළක්ව ගන්න එකනේ. කොටිම කිව්වොත් ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගෙන කොහොමද මේ රෝගය අපේ ඇඟට එන එක වළක්ව ගන්න කියන කාරණාවට තමයි අවධානය යොමු වෙන්නේ. අපි මේ කොරෝනා රෝගයත් එක්ක කතා කළොත් එහෙම කොයි වගේ වැඩපිළිවෙලක්ද දැන් ඔබතුමීලා සිද්ධ කරමින් ඉන්නේ මේ රෝගය මර්ධනය කරන අපි දකිනවා බටහිර ක්‍රමවේදයන්ට අනුව සෞඛ්‍ය අංශ වෙහෙස වෙනවා. ඒ අතරේදී ඊට නොදෙවෙනි වෙහෙසක් මහන්සියක් දරනවා ඔබතුමීලා. අපි කතා කරමුකෝ ආරම්භයක් විදිහට ඒක. ඇත්තටම අපි මුලින්ම කිව්වොත් අපි පළවෙනි රැල්ල සාර්ථකව මඩ පැවැත්තුවා. මැඩ පවත්වන්න බටහිර වෛද්‍යාංශය වගේම ආයුර්වේද වෛද්‍යාංශයේ ලොකු සේවයක් කරා. දේශීය වෛද්‍යවරු ලොකු සේවයක් කරා. එතකොට මේකට රජය හොඳ සහයෝගයක් ලැබලා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයක් ලැබලා දුන්නා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සියලුම අංශ විශාල දායකත්වයක් දරලා මේ පළවෙනි රැල්ල පාලනය කරන්න දායක වුණා. නමුත් අපිට දෙවෙනි රැල්ල අපි නොහිතපු විදියට තමයි රට තුළට පැමිණි. එතකොට නොහිතපු වෙලාවක නොහිතපු විදියට පැමිණෙන එක අපි බලාපොරොත්තු වෙන්න ඕන. මොකද ලෝකයේ අනිත් රටවල් වල මේ පැතිරුණු ආකාරයට අපේ රටේ බොහොම සංයමයකින් ඒක පාලනය කරා. සෞඛ්‍ය අංශ හැම කෙනෙක්ම මැදිහත් වෙලා. නමුත් මේක රට තුළ දෙවෙනි රැල්ලේදී රට තුළ ව්‍යාප්තියක් සිදු වුණා. මේ ඒ කියන්නේ රෝගීන් සංඛ්‍යාව වැඩි වුණා නොදැනුවත්ව. සති දෙකක විතර කාල සීමාවක් තුළ නොදැනුවත්ව වැඩි වුණා. ඒක නිසා රට පුරා ව්‍යාප්තියක් යම්කිසි ආකාරයක සිදු වුණා. තාමත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක මේ රට පුරාම මේක ව්‍යාප්ත වුණා කියන එක. තාමත් අපි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ මේක මැඩ පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා කියන එක. මේකෙදී ආයුර්වේද වෛද්‍යාංශයේ දේශීය වෛද්‍යාංශයේ මේ රට තුළ හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපි කතා නොකරට එළියට ආවේ නැති වුණාට ඔවුන්ගේ කාර්යභාරය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. මොකද දේශීය වෛද්‍ය ක්‍රමයේ එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මූලික පරමාර්ථය රෝග නිවාරණය කියන එක. ප්‍රතිකාරය කියන එක පසුව කරන්න බැරි නම් ඒ කියන්නේ රෝගේ ආවට පස්සේ ඇතිවන තත්ත්වයක්.
නමුත් රෝග නිවාරණය කියන එක තමයි රෝගය කියන්නේ ඇතිවීම වළක්වීම තමයි කාර්යභාරය. මෙතනදී රෝගය ඇතිවීම වැළැක්වීම කියන එක ඒ කියන්නේ විශේෂයෙන්ම ප්‍රජාව තුළ මහජනතාව තුළ ඒ රෝගය සඳහා රෝගයත් එක්ක සටන් කිරීමේ හැකියාව ශරීරය තුළ වර්ධනය කරන්න ඕන. එහෙම නැත්තම් බෑ. මොකද වෛරසය කියන එක, එහෙම නැත්තම් බැක්ටීරියාවක් කියන එක, එහෙම නැත්තම් දීලීරයක් කියන එක මේවා ඇතිවීම වළක්වන්න බෑ. අපි නමුත් ඒකට විරුද්ධව කොහොමද අපේ ශරීරය සූදානම් කරගන්නේ කියන එක තමයි අපි සැලකිලිමත් වෙන්නේ. හොඳයි දැන් චිත්‍රමාන මහත්මිය මේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද මේ දේ කරන්නේ දැන් අපි අර කටින් කිව්වට විතරක්ම දෙන ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්නේ අපිට කොහොමද කියන්නේ අපි ගන්න ආහාර වලින්ද නැත්නම් අර සමහරලාට බාහිර ආලේපන විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද නැත්නම් මොකක්ද ඇත්තටම මේ අපි අර මේ ඖෂධයක් විදිහට ලබා ගන්න ඕනද අපේ ප්‍රතිශක්තිය වැඩි වෙන නැත්නම් අර යහපත් පුරුදුත් සමහර වෙලාවට මේකට හේතු වෙන්න පුළුවන් අපි කියමුකෝ ඒක. ඔව් ඇත්තටම මේකේ ක්‍රම දෙකක් තියෙනවා. කෙටිකාලීන ක්‍රමවේදය තියෙනවා, දීර්ඝකාලීන ක්‍රමවේදය තියෙනවා. දැන් මේ අවස්ථාවේ අපිට අවශ්‍ය වෙන්නේ කෙටිකාලීන ක්‍රමවේදය. මේ කොහොමද අපි මේ එන වෛරස් රෝගයට, එන කොරෝනා වෛරසයට කොහොමද මුහුණ දෙන්නේ කියන එක. නමුත් මේ දේශීය වෛද්‍ය ක්‍රමේ එහෙම නැත්නම් හෙළවෙදකමේ මේක දීර්ඝකාලීනව ගත්තොත් අපි ගර්භණී මව් කුස තුල දරුවා සිටියේදී තමයි ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්නේ. මේ මොනවද ගැබිනි මව ගන්න ඕන ආහාර පාන එහෙම නැත්නම් දරුවා බිහි වුණාට පස්සේ රතකල්කය දීම ඒ වගේ ගොඩක් මේ ලොකු ක්‍රියාදාමයක් දරුවා කුස තුල ඉන්න කාලේ ඉඳන්ම සිදු වෙනවා. ඒ රතකල්කය ලබා දීමෙන් සිදු වෙන මොකක්ද? රතකල්කය ලබා දීමෙන් සිදු වෙන්නේ ළමයාගේ ප්‍රතිශක්තිකරණය දරුවාගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වීම. එතනදී ඒ කියන්නේ ඒක මේ පර්යේෂණ මගිනුත් ඔප්පු කරලා තියෙනවා රතකල්කය කොහොමද ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න කියන එක. අපි කුඩා කාලෙදීම දරුවාට මව්කිරිත් එක්ක රතකල්කය දෙන්න කියනවා. මේ තුල රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වෙනවා. මේක අපි ඒ කියන්නේ පතපොතින් කියලා තියනවා වගේ විතරක් නෙවෙයි පර්යේෂණාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. එතකොට ඊට අමතරව දැන් මේ අවස්ථාවේ අපි කොයි විදියටද මේ වෛරසයට විරුද්ධව අපි කොයි විදියටද ප්‍රතිශක්තිකරණය අපි තුල වර්ධනය කරගන්න පුළුවන් කියන එක. ඇත්තටම මේ ඒ කියන්නේ දැන් මේක RNA වෛරස් එකක් නේ. එතකොට මේක නිතරම තමන්ගේ ව්‍යුහය, තමන්ගේ ස්වභාවය ඒව ඔක්කොම වෙනස් කරගන්නවා. ඒක නිසා තමයි අද එන්නතක් හොයාගන්න, ඖෂධයක් හොයාගන්න අපහසු වෙලා තියෙන්නේ. දැන් උදෙත් මේ මට මේ නාලිකාවෙම අහන්න ලැබුණා මේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් මේ වෙනකොට එන්නතක් සොයාගෙන ඒක ඒ කියන්නේ සොයා ගන්නවා ඒකට සූදානම් වෙන්න කියලා රටට කියලා තියෙන පණිවිඩය. නමුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ මේක එන්නතකින් කරනවට වඩා මම දන්නේ නැහැ හොයාගන්න පුළුවන් වේවි සමහර විට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෛරස් එක ඒකේ ස්වභාවය වෙනස් කරගන්නවා. එතකොට තමයි එකම ඖෂධයක් මත අපිට මේ යැපෙන්න බැරි වෙන්නේ. අර ඔබතුමී කියනේද දැන් මේ මොහොතේ තියෙන වෛරසය හැඩහුරුකම් බලලා දැන් එන්නතක් හැදුවොත් සමහර විට එන්නත අත්හදා බලන වෙලාවේදී වෛරසය වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට මේකට කරන්න තියෙන හොඳම දේ අපේ ශරීරය තුළ මේ ව්‍යාධිශමත්වය එහෙම නැත්නම් අපේ මේකට විරුද්ධව සටන් කරන්න ශරීර බලය කොහොමද වර්ධනය කරගන්නේ? අපේ ශරීරයට එහෙම හැකියාවක් තියෙනවා. දැන් අර ඔබතුමී කිව්වා වගේ වෛරසය විටින් විට වෙනස් වෙනවා කියලා සඳහන් කළා. අපිට අපේ ඇඟට පුළුවන් ද විටින් විට වෙනස් වෙන වෛරසයකට ඒ විදිහට ප්‍රතිකර්ම කරන්න නැත්නම් ප්‍රතිදේහ හරහා කිසියම් ආකාරයක ඒ විරුද්ධත්වයක් පළ කරන්න නැත්නම් අර අපි කියන්නේ ඇන්ටිබොඩි නැත්නම් ප්‍රතිදේහ නිෂ්පාදනය වුණාට පස්සේ මේවා ෆයිට් කරන්න සටන් කරන්න හැකියාව තියෙනවා. ඔව් මෙතනදී ශාරීරික බලය සහ මානසික බලය කියන දෙකම වැදගත් වෙනවා. ශරීරයට තියෙන මොකද අපි ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙනවා නම් ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කරනවා නම් අපේ ඒ ස්වභාව ධර්මයේන සියලුම හොඳ සහ නරක වලට ක්‍රියා කිරීමේ හැකියාව අපේ ශරීරයට තියෙනවා. දැනට වෙලා තියෙන්නේ අපිට ඒ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ අපේ ශරීරය කෘත්‍රිම රටාවකට පුරුදු කරගෙන තියෙනවා. අපේ ආහාර කෘත්‍රිම කරගෙන තියෙනවා. අපේ විහරණ රටාව කෘත්‍රිම කරගෙන තියෙනවා. මේ තුල අපේ ප්‍රතිශක්තිකරණය වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙනවා. ශරීරයේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙලා තියෙනවා.
එතකොට මෙන්න මේ නිසා තමයි මේ ওই බාහිරින් එන සාධක විශේෂයෙන්ම මේ වෛරස් ආසාදන බැක්ටීරියා ආසාදනත් එක්ක අපිට සටන් කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේම මේ බෝ වන රෝගයක්, බෝ නොවන රෝග කොයිතරම් මේ සමාජයේ වෙලාගෙන ඉන්නවද? බෝ වන රෝග තමයි වැඩි. දැන් මේ වෙලාවේ මේ කොරෝනා වෛරස් එක නිසා තමයි අපි මේ දිගින් දිගටම ප්‍රතිශක්තිකරණය වෛරස් ගැන ඒව කොහොමද මර්ධනය කරන්න කියලා කතා කරන්නේ. ඒ වුණාට මේ ඊට ඉස්සෙල්ලා තිබෙන non communicable diseases එහෙම නැත්නම් බෝ නොවන රෝගවල අපේ දියවැඩියාව අධික රුධිර පීඩනය ඒ වගේ දේවල්. නමුත් ප්‍රතිශක්ති දැන් අපේ ශරීරය තුල ශරීර බලය වර්ධනය කරගන්න එහෙම නැත්නම් රෝගයන්ට ඔරොත්තු දීමේ බලය වර්ධනය කරගන්න ආයුර්වේදයේ අර එහෙම නැත්නම් දේශීය වෙදකමේ මුලින්දම්ම අපි ළමයා ඊට පස්සේ තරුණ වයස ඊට පස්සේ වැඩිහිටි වයස ඒ වගේ අවස්ථා පහු කරනකොට ශරීරය කොහොමද ඒකට සූදානම් කරවන්නේ කියන එක සඳහන් කරලා තියෙනවා. අපි ශරීරයේ ප්‍රතිදේහ හදනවා ඒ වගේම විවිධ රෝගයන් වලට විරුද්ධ රෝගයන් නැති කරන සාධක තියෙනවා විස තියෙනවා ශරීරය තුළ මේවා පිට කරන්න වාර්ෂිකව මොනවද මේ ශරීරයේ විස කොටස් පිට කරන්න ඕන මාස 3කට වරක් මොනවද අපි කියනවා පංචකර්ම කියලා එතකොට ශ්වසන පද්ධති ආශ්‍රිත රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන්න නස්ය කර්ම අපි කරනවා. ඊට පස්සේ ආහාර මාර්ග පද්ධති ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන් නිර්හරණය කරන්න විරේචන වස්ති වගේ දේවල් කරනවා, වමන කරනවා. අන්න ඒ වගේ ඒ කියන්නේ ශාරීරික ප්‍රතිශක්තිකරණය එහෙම නැත්නම් රෝගවලට ඔරොත්තු දීමේ බලය වැඩි කරන්න අපේ පොතපත්වල අපි දේශීය වෙදකමේ මේ දේවල් කරනවා. මේ දේවල් දැන්ට වෙලා තියෙන මහජනතාවට මේ සඳහා වෙලාව නැතිකම. මොකද කාර්ය බහුල වෙලා මුදල් පසුපස හඹා යනවා. සාමාන්‍යයෙන් අර මේ ගොඩක් දෙනෙක් කියන කාරණාව තමයි අර බටහිර වෙදකම් වලින් ප්‍රතිඵල බොහොම ෂණිකව ලැබෙනවා. සිංහල අපේ හෙළ වෙදකමේ ප්‍රතිඵල ලැබෙන කල් යනවා. හැබැයි අර අතුරු ආබාධ නැහැ. මේ හින්දා අර ඉක්මන පහසුව හින්දා ගොඩක් දෙනෙක් යොමු වෙන්නේ නැහැ කියලා අපි දකින්න. අර අපි කතා කරමු ගැනත් ඒ වගේම මේ චිත්‍රමාල මහත්මිය මේ වෙනමම ආහාර වර්ග තියෙනවද අපි ආහාරයට ගන්න ඕන අනුභව කරන්න ඕන. දැන් විශේෂ ප්‍රතිශක්තිය වැඩි කරගන්න. ඔව්. හරි හොඳයි. අපි ඒ ගැන කතා කරමු විරාමයක් කරගෙන. ඔබට එකදිනේ වීකෙන්ඩ් සන්ෂයින් එක අපි අර සිංහල වෙදකම හෙළ වෙදකම ගැන කතා කරමින් හිටියේ කැලණි විශ්වවිද්‍යාලයට ක්‍රියාත්මක ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කාය චිකිත්සා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය චිත්‍රමාලා දිසානායක මහත්මියත් එක්ක අපි කතා කරමින් ඉන්නේ. අපි අර විරාමයට යන කලින් කියපු කාරණාව තමයි මේ අර වෙනමම ආහාර වර්ග තියෙන අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න. එතකොට අපි අර කියන ඇඟේ හයිය ෆිට් එක වැඩි කරගන්න අපි ගොඩක් දේවල් පාවිච්චි කරනවා. බොහෝ දිනෙක අර ඉඟුරු කොත්තමල්ලි වලට එහෙම අවධානය යොමු කරන වැඩි මේ කාලේ. හැබැයි සමහර අය කියන කාරණාවක් තමයි සිංහල වෙදකම් කරන්න ගියාම චිත්‍රමාලා මහත්මිය අර රෝගේ වැඩි කළා තමයි ඊට පස්සේ අඩු කරන්න කියලා. දැන් ඉඟුරු කොත්තමල්ලි විවත් සමහර අය විශ්වාස කරනවා සෙම ගතිය වැඩි වෙනවා. ඔය වගේ දේවල් වෙනවා කියලා. මොකක්ද ඇත්ත නැත්ත මේකේ? ඔතන ඒ කියන්නේ මේවා කතා දෙකක් තියෙනවා. එකක් තමයි ওই රෝගය වැඩි කළා අඩු කරනවා කියන කතාව. එහෙම වෙන්නේ දැන් මං කිව්වා ඉස්සෙල්ලා අපි පංචකර්ම කියලා දෙයක්. ඒ කියන්නේ ශරීරයේ විස කොටස් අයින් කරන්න. නැත්තම් ශෝධනය කරන්න. හොදලා අයින් කරන්න. පංචකර්ම කියලා චිකිත්සා ක්‍රමයක් භාවිතා කරනවා කියලා. මෙතනදී අපි ඒ කියන්නේ විස කොට සමහර වෙලාවට මේ සෛලයේ ඇතුලේ තියෙන එහෙම නැත්තම් මේ කුඩාම ශාඛාවේ තියෙන කුඩාම ඒකකයේ තියෙන ඒ සෛලයට බැඳිලා තියෙන විස කොටස් තමයි අපි දියර බවට පත් කරලා ආසන්න මාර්ගයට ගෙනල්ලා බැහැර කිරීම සිදු කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියමු සමේ තියෙනවා විස කොටස්. ඔන්න කාලීන ওই වාත රක්ත කියලා වගේ රෝග තත්ත්වයන්ට සමේ තියෙනවා විස කොටස්. එතකොට මේ සමේ තියෙන විස කොටස් ඒක ඒ විදිහටම පිට කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි ඒක උදාහරණයක් විදිහට දීලා තියෙන්නේ අඹ ගෙඩියකින් ඉස්ම ගන්න බෑ. අඹේ ඉස්ම ගන්න ඕන නම් අඹ ගෙඩිය පැහැෙනකන් ඉන්න ඕනේ. අන්න ඒ වගේ දැන් සෛලයේ තියෙන විස කොටස් එළියට ඇදලා ගන්න බෑ. ඒ සෛලයේ තියෙන විස කොටස් අපි ද්‍රවීකරණය කරන්න ඕන. ද්‍රව බවට පත් වෙනකොට පොඩ්ඩක් නිකන් පිට දානවා වගේ නෙවෙයි ඇවිස්සෙනවා වගේ
දෙයක් දැනෙන්න පුළුවන් සමහර අර සෙම්රෝග වලට ප්‍රතිකාර කරන්න ගියාමත් ඒ තත්ත්වනේ දෙන්නේ. ඔව් සමහර වෙලාවට නස්නයක් කරන්න ගියාමත් අර සමහර වෙලාවට නෑ ඒක ඇත්තටම අපි අවස්ථාව බලලා දැන් විශේෂයෙන් පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන් වලදී අවස්ථාව බලලා සමහර වෙලාවට ඇදුම රෝගීන් තියෙනවා නම් අපි එහෙම සිදු කරන්නේ නෑ. එහෙම සිදු කරන්න හොඳ නෑ. ඒක නිසා තමයි රෝගියාටම විශේෂ වෙච්ච ප්‍රතිකාරය. දැන් අපිට ප්‍රතිකාර පද්ධතිය කියක් කියලා මෙහෙම හැම රෝගියාටම දෙන්නේ එක ප්‍රතිකාර පද්ධතියක් නෙමෙයි. පුද්ගලානුබද්ධ ප්‍රතිකාර පද්ධතියක්. අර බටහිර වෛද්‍ය වේදෙන් ආයුර්වේද විද්‍යාව වෙනස් වෙන්නේ ඒ අනුව තමයි. ඒ අනුව ගොඩක් වෙලාවට. රෝගියා බලලා තමයි ප්‍රතිකාර කරන්නේ. රෝගියාත් එක්ක තමයි. මොකද ఔෂධ වර්ග ගොඩාක් තියෙනවා. ඒක නිසා තමයි මේ විද්‍යාත්මක ක්‍රමයේ පොඩ්ඩක් විද්‍යාත්මක ක්‍රමයක් එක්ක යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද බටහිර වෛද්‍ය විද්‍යාව යහන්නේ මේකට පුළුවන්ද බෑද? මේක පරීක්ෂණාත්මක ඔප්පු කරන්න පුළුවන්ද බෑද? නමුත් පර්යේෂණාත්මකව ඔප්පු කරන්න ඒ කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය එහෙමනම් ඒ තරම්ම පරිපූර්ණ වෙලා තියෙන්න ඕන. එතකොට යම්කිසි දෙයක් ඔප්පු කරන්න බෑ කියලා ඒක ආයුර්වේදයේ හරි දේශීය වෙදකමේ හරි තියෙන දුර්වලතාවයක් නෙමෙයි. ඒක විද්‍යාත්මක ක්‍රමයේ තියෙන දුර්වලතාවයක්. මොකද විද්‍යාව තාම එතෙන්ට දියුණු වෙලා නැහැ. එතකොට අපි ආවොත් අර ඉස්සෙල්ලා මේවා කතාවට අපි රෝගියා ගැන බලලා රෝගියාගේ ශරීර තත්ත්වය මානසික තත්ත්වය ඒවා ඔක්කොම බල රෝගයේ තත්ත්වය ඔක්කොම බලලා තමයි අපි මේක පිට කරන්න පුළුවන් අවස්ථාවකද ඒ කියන්නේ පොඩක් මේ රෝග තත්ත්වය පොඩක් වැඩි වුණාට කමක් නැහැ මේ පිට කරන්න පුළුවන් දෝෂ පිට කරන්න පුළුවන් විෂ කොටස් ශරීරයෙන් පිට කරන්න පුළුවන් තත්ත්වයකද තියෙන්නේ කියලා බලලා තමයි කරන්නේ. ඉතින් මේ ඒක තමයි සමහර වෙලාවට ඒ කියන්නේ සමහර වෙලාවට අර රෝගියාට අනුබද්ධ චිකිත්සාව නැති වුණාම අපිට පේන්න පුළුවන් පිටට මේක ඇවිස්සিলা වගේ කියලා. නමුත් ඒ ඇවිස්සුණු එක ඒ වෙලාවෙම අපිට මේ යටපත් කළා මේක බහැරට මේ දෝෂයන් එළියට එහෙම නැත්නම් මේ විස කොටස් එළියට ඇදලා ගන්න පුළුවන් වුණාම රෝග තත්ත්වේ නිට්ටාවට සුව වෙනවා. ඒ වගේම අහලා තියෙන නිට්ටාවට සුව වෙනවා. ඒ නිට්ටාවට සුව වෙන්නේ ඒකයි. අපේ මේ ඇතිවෙච්ච විෂ කොටස් එහෙම නැත්නම් අපි බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක ගත්තොත් ෆ්‍රී රැඩිකල්ස් කියන දේවල් මේ අපිට බැහැර කරන්න හැකියාව තියෙනවා. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තොත් එහෙම ක්‍රමවේදයක් සාර්ථක ක්‍රමවේදයක් නැහැ මම දන්නා තරමින් මේ දේශීය වෛද්‍යකමේ නැත්නම් ආයුර්වේද වෛද්‍යකමේ. හොඳයි චිත්‍රමාල මහත්මිය මේ දැන් අපි මේ දවස්වල ඇත්තට මොනවද කරන්න ඕනේ? අපි කන්න ඕන කෑම වර්ග මොනවාද ප්‍රතිශක්තිය වැඩි කරගන්න? ඒ වගේම මේ අර දැන් අපි ඇති කරගන්න ඕන පුරුදු මොනවද? ඔව්. දැන් අපි කන්න ඕන කෑම කියලා ගත්තොත් මෙතනදිත් තියෙන්නේ අපි ගොඩක් වෙලාවට ක්ෂණික ආහාරවල වලට වර්ණකාරක රසකාරක දේවල් වලට නැඹුරු වෙලා තියෙනවා. අපි ඒවයින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕන. ඒ කියන්නේ මේක තමයි අපේ ප්‍රතිශක්තිකරණය අඩු වෙන්න එහෙම නැත්නම් අපේ රෝග බල ශක්තිය අඩු වෙන්න ශරීර බල ශක්තිය අඩු වෙන්න හේතුව තියෙනවා. එතකොට මේ පළවෙනිම දේ කෘත්‍රිම ආහාර වලින් අයින් වෙලා අපේ ස්වාභාවික ආහාර රටාවකට යොමු වෙන්න ඕන. ඒ වගේම අපි ස්වාභාවික ආහාර රටාවකට යොමු වෙනකොටත් අපි හිතන්න පුළුවන් ඒ දේ ඒ විදිහටම ගත්තොත් හරි. අපි මේ කඩේ පිළියෙල කරන්නේව නෙවෙයි. අපි මේ පාවිච්චි කරන්නේ ගෙදර පිළියෙල කරන්නේ නැහැ. කෘෂි රසායන නිසාත් ආපහු අපේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. ඒක නිසා ගෙදර පුළුවන් නම් හදාගන්න, ගෙවැත්තේ පලා ටික හදාගන්න පුළුවන් නම් ඒක ලොකු පිටුවහලක් වෙනවා අපේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න. ඒ වගේම අපේ දේශීය සහල් වර්ග අපි දැන් දේශීය සහල් වලට මුල් තැනක් දෙන්න ඕන. මොකද බටහිර වෛද්‍යවරු දැන් කතා කරනවා, පරීක්ෂණ කරනවා. මට කියන්න සතුටුයි. මොකද ඇත්තටම අපි එක රටක් එක අපිට වෛද්‍ය ක්‍රම විදියට හරි එහෙම නැත්නම් ආගම් ભેද හරි දේශපාලන ભેද හරි පක්ෂ ભેදෙන් හරි නෙවෙයි අපි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන. රටක් විදියට අපි කොහොමද මේ தত্ত্বය මර්ධනය කරගන්නේ? එතකොට මේ දේශීය වෛද්‍ය ක්‍රමය, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, බටහිර වෛද්‍ය ක්‍රමය කියන තුනම එකට එකතු වෙලා මේ සංකල්පය දිහා බලන්න ඕන. එතකොට ආහාර ඒක නිසා පර්යේෂණ කියන එක ගත්තොත් දැන් අර අපි කෘත්‍රිම ආහාර වලින් මිදලා දේශීය ආහාර පාවිච්චි කරන්න ඕන කියන එකේ පර්යේෂණ කරන්න ඕන අයට පර්යේෂණ කළා ඒක ඒ ක්‍රියාමාර්ගය යන්න ඕනේ. ඒ ගමන් අපි මහජනතාවට අපි විශ්වාසයෙන් කියනවා ඒ දේවල් පාවිච්චි කරන්න ඒ කියන්නේ ඒ දේවල් වල ඉමුනිටි එක වැඩි කර ගැනීම. එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ සඳහා ඒ වගේම පාන වර්ග ආහාර පාන කියන දෙකම මේ ගණයට වැටෙනවා. මෙතනදී අපි කොළ කැඳ විශේෂයෙන්ම නිර්දේශ කරන දෙයක් තමයි දේශීය වෛද්‍ය ක්‍රමයේ කොළ කැඳ කියන එක. කොළ කැඳ වුණත් අපි කවලම් කොළ කැඳ විවිධ කොළ වර්ග එකතු කරලා හදා ගන්න පුළුවන්. නැත්නම් ඒ රෝගයට අදාළව
කොළ කැඳ සොයාගන්න ඕනෑම වර්ගයේ කොළ කැඳක් හොඳද කොහොමද? ඕනෑම වර්ගයේ කොළ කැඳක් හොඳයි. මෙතනදී අපි අර දේශීය වෙදකමට අනුව තියෙනවා ශීත සහ උෂ්ණ සංකල්පය කියන එක. එතකොට ශීතයි කියන එහෙම නැත්නම් ඇඟට සෙම වැඩි කරන මේ සමහර කොළ වර්ග තියෙන්න පුළුවන්. ඒ වගේම උෂ්ණය ඇති කරන. අන්න ඒ සංකල්පවල අනුව රෝගියෙක් නම් ඒව ගැන සැලකිලිමත් වෙන්න. රෝගයක් නැති සාමාන්‍ය පුද්ගලෙක් රෝගයක් නැති පුද්ගලයෝ නෑ. නමුත් යම්කිසි විශේෂ මේ රෝගාබාධයකින් පෙළෙන්නේ නැත්නම් අපිට ඕනම කොළ වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. එතකොට උදේට කොළ කැඳ වීදුරුවක් බොනවා කියන එක. අනිත් එක මේ අවස්ථාවේදී කිරි ඊටාම හොඳ පානයක් මේ ප්‍රශක්තිය වර්ධනය කරන්න. මෙහිදී එළු කිරි තමයි ගොඩක් හොඳ. මොකද මේක පෙනහළු ආශ්‍රිතව ඇති කරන රෝග තත්ත්වයක් විශේෂයෙන්ම මුල් බැසගන්නේ පෙනහළු වලට. එතකොට එළකිරි වගේ දේවල් බොනකොට පොඩක් සේම ඇවිස්සෙනවා. ඒකේ තියෙන ප්‍රෝටීන් එකත් එක්ක සමහරලාට සේම ඇවිස්සෙන ගතියක් තියෙනවා. එතකොට එළුකිරි කියන එක හොඳටම හොඳයි. එහෙම මේ නැත්තම් එළකිරි පුළුවන් බොන්න. සේම ඇවිස්සෙන ගතියක් නැත්තම් ඒ වගේම අපේ එදිනෙදා ආහාරය පුළුවන් තරම් අර කෘෂි රසායනික වැටෙන්නේ නැති වෙන මඤ්ඤොක්කා අලබතල ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. හොඳයි. ඒ ආහාර අපි මේ පුරුදු වශයෙන් ගත්තොත් බොහොම ඉක්මනටම අපි කිව්වොත් එහෙම කොහොමද අපේ පුරුදු වලිනුත් අපිට වෙනස් වෙලා මේ රෝගය බෝ වෙන එක වළක්ව ගන්න කියලා? මම ඔක ශ්ලෝකකින්ම කියන්නම්. ප්‍රසංගාත් ගාත්‍ර සංස්පර්ශාත් නිශ්වාසාත් සහ භෝජනාත් සහසහයා ශනස්චාපි වස්ත්‍රමල්යානු ලෝපනං කුෂ්ඨං ජොරංච ශෝෂංච නේත්‍රාභිෂ්ඡන්දි ඒවච ඖපසර්ගික රෝගාංච සංක්‍රාමාන්ති නරම් කියලා. ඒ කියන්නේ අපිට මේ රෝගය බෝ වෙන ආකාරය තමයි මේ ශ්ලෝකයෙන් දක්වලා තියෙන්නේ. අපි ඔය කියන දැන් ඔය ක්වොරන්ටයින් කරනවා කියලා කියනවා. ඊට පස්සේ අයිසොලේෂන් කරනවා කියලා කියනවා. මේක ආයුර්වේදයේ දේශීය වෙදකමේ කොහොඹත්තක් එල්ලලා කොහොමද ඒව දන්නවා. ජනතාව දන්නවා. ඒ වගේම ওই දුරස්ථභාවයේ සියලුම බටහිර වෛද්‍ය වලින් හරි නැත්නම් ඕනෑම ජනමාධ්‍ය වලින් දෙනවා මොනවද කරන්න ඕන කියලා. ඊට අමතරව අපි ඒ දුරස්ථ සමාජ දුරස්ථභාවයේ මුඛාවරණ පැළඳීම ඒ දේවල් කරන ගමන්ම අපිට කරන්න පුළුවන් තව විශේෂයෙන්ම කරන්න පුළුවන් ඖෂධීය පාන කිව්වත් දැන් කොත්තමල්ලි ඉඟුරු වගේ දේවල් පානය කරන්න. මේක කොහොමද කරන්න කියලා මම කියන්නම් හරියටම. මේ දැන් ඔබට තියෙනවා කොත්තමල්ලි ඉඟුරු අනිවාර්යයෙන්ම තියෙනවා ගෙදර. එතකොට ගම්මිරිසට දෙක තුනකුත් ඔකට මිශ්‍ර කරගන්න පුළුවන්. එතකොට මේ පානය අපි මේක හදලා ඉවර වෙලා උණු වතුර බෝතලයක දාලා ෆ්ලාස්ක් එකක දාලා ඉවර වෙලා දවස පුරාම ටික ටික පානය කරනවා. මේකෙන් කරන්නේ විස බීජය අපිට ශරීරයේ තුලට ආවත් ඒ කියන්නේ අපේ උගුර ආශ්‍රිතව තියෙනකොට පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව දුම් වර්ග අපිට මේ ශ්වසන පද්ධතියට දුම් වර්ග ආග්‍රහණය කරන්න පුළුවන්. මේකෙදි වාෂ්ප විදියට ආග්‍රහණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දුමක් විදියට ගන්න පුළුවන්. මේ සඳහා ඒ දෙහිකොළ වගේ දේවල් පැංගිරි කුලයේ ශාක ගොඩක් හොඳයි. එතකොට පානයක් විදියට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකම පානයට ගත්තට පස්සේ ඒක ඉතුරු වෙනවා ද්‍රව්‍ය ටික. ඒකට වතුර ටිකක් දාලා ඒකේ දුම අල්ලන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ මේ අපිට උග්‍ර සෝදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඖෂධ වර්ග උග්‍ර සෝදන්න විශේෂයෙන්ම කුණුදු පොත්තක් කරාබු නැට්ටක් ගෙදර නැති වෙන්නේ නැහැ. ඒ දේවල් දාලා උග්‍ර සෝදන්න තම්බල උග්‍ර සෝදන්න පුළුවන්. මේ තුලින් වෛරසය උග්‍රාශ්‍රිතව තවදුරටත් ඒ කියන්නේ ශරීරයට පැතිරීම වැළැක්වෙනවා. හොඳයි. ඒ වගේ ක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. ඒ දේවල් පාවිච්චි කරලා අපි රෝගය ව්‍යාප්ත වෙන එක රෝගය බෝ වෙන එක වළක්ව ගන්න කටයුතු කරමු. රටක් විදිහට අපිට ඉස්සරහට යන්න අවශ්‍යයි හැකියාව තියෙනවා. ඒ හින්දා අපි ආරක්ෂාකාරීව කටයුතු කරමු. අපි සූදානම් සාකච්ඡාව අවසන් කරන අපිත් එක්ක එකතුනේ කැලණි විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කාය චිකිත්සා අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චිත්‍රමාලා දිසානායක මහත්මිය ඔබතුමීට බෙහෙවින්ම ස්තුතියි අපිට කෙටි කාලයකින් බොහෝ ලොකු දැනුමක් ලබා දුන්නා. අපි සූදානම් අදට අපේ වීකෙන්ඩ් සන්ෂයින් වැඩසටහන අවසන් කරමු. යලිත් අපි ඔබ මුණ ගැහෙන්නේ ලබන සෙනසුරාදා දවසේ උදෑසන 6ට. ගෙහිගෙන සුබ දවසක්.